නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී ප්‍රඥා නාලිකාව තුලින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දානමය පින්කමක් මුල් කරගෙන අද ධර්මානුශාසනාවට ප්‍රශ්නය විදිහට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ මාතෘකා කරගෙන තිබෙන්නේ තරුණ වියෙහි සිටින පුද්ගලයෙකු ආස්වාද ආදීනව නිස්සරණ යන කෙලෙස් පාලනය කරගනිමින් රටේ සහ ලෝකයේ තිබෙන වාතාවරණය හමුවේ ජීවත් වන්නේ කෙසේද කියන කාරණාව. ඉතින් මේ වෙලාවේදී මේ මාතෘකාවට ප්‍රවේශයක් ගන්නට මට හිතුණා මෙන්න මේ වගේ තැනකින් පටන් ගන්න හොඳයි කියලා. අපි මේ ජීවත් වෙන ලෝකයේ යුද්ධය කියන කාරණාවන්, ඒ වගේම තමයි සාමය පවතින කාලයන් කියන ඒවා, ඒ වගේම තමයි නියඟ, වසංගත, ඒ වගේම තමයි රෝගාපීඩා, දැන් විශේෂයෙන්ම 2022 වර්ෂයේ මුල් කාර්යෘතේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. එතකොට මාර්තු අප්‍රේල් මාස මුල් කරලා ඒ අවුරුද්දේ මුල් කාලේ පින්වතුනි මේ වගේ කාලයක අපි මේ තියෙන සමාජ පරිසරය දිහා බැලුවාම අපි අත්දකිනවා ස්වභාවික ව්‍යසන, ඒ වගේම තමයි යුද්ධ, වසංගත, මේ වගේ තත්ත්වයන්, රෝගාබාධ ආදී මේ සත්‍යයන්. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුළ බොහොම පැහැදිලිව පෙන්නනවා මේවා ලෝකයේ පවතින සාමාන්‍ය ධර්මතාව විදිහට. කියන්නේ ලෝකයේ පවතින ඍතු විපර්යාස මුල් කරගත්ත දේශගුණික, කාලගුණික, විවිධාකාර වශයෙන් විපරීතයටපත් වෙන සමාජ, දේශපාලනික, ආර්ථික සන්දර්භයක් තුළ ස්වභාව ධර්මයේ තුළ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. එතකොට මගේ පින්වතුනි මේ සෑම තත්ත්වයක්ම මේ කාලේ වෙනකොට, විශේෂයෙන්ම 2022 වගේ කාලයක් වෙනකොට ඕගොල්ලෝ අපි අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම සුනාමිය, 30 අවුරුදු යුද්ධය, ඒ වගේම විවිධාකාර ස්වභාවික ව්‍යසන, යුද්ධ ස්වභාව, මේ තත්ත්වයන්. අද වෙනකොට ලෝකයේ යුද්ධයකුත්, ඒ කියන්නේ ලෝකයේ විවිධ ප්‍රධාන රටවල් කිහිපයකට අතරත් යම් යම් මත ගැටුම්, යුද්ධකාරී වාතාවරණයක් මතුවලා තියෙනවා. එතකොට මේ පවතින වාතාවරණය මම මුලින්ම කියන්න ඕනේ, පවතින වාතාවරණය සමනය කරනවා කියලා එකක් ඇත්තටම නැහැ. මොකද ඒක සමනය වෙන එකක් නෙමෙයි. මේකේ ස්වභාවයම විසමව පවතින එක තමයි. එතකොට මේ විසමව පවතින ස්වභාව ධර්මතාවය තුළ ඇත්ත යථාර්ථය පරේක්ෂණය කරගන්න තැනකින් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අස්සාදාදීනෝ නිස්සරණ චතුරාර්ය සත්‍ය ධර්මයේ විවරණය වෙන්නේ. එතකොට මේ ධම ප්‍රායෝගිකව අවබෝධ කරගන්න යනකොට අපි ජීවත් වෙන සමාජ සන්දර්භය තුළ, මම අද දකින මේ සමාජ සන්දර්භය තුළ මට පේන කාරණාවක් තමයි මේ සමාජය තුළ ජීවත් වෙන නිසා අපි මේ ජීවත් වෙන සමාජ සන්දර්භය තුළ දේශපාලනික, ආගමික, සංස්කෘතික සෑම අංශයකින්ම ඉතා විශාල මේ හායනයක්, පරිහානියක්, ඒ වගේම තමයි ආකල්ප පරිහානියක් පේන්න තියෙනවා. එතකොට අපි මේ වගේ කාලයකදී ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව හොයන පිරිසක් විදිහට, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ජීවිතයට එකතු කරගන්න මහන්සි වෙන පිරිසක් විදිහට අපි මේ සෑම සිදුවීමක් දිහාම නිරීක්ෂණය කරලා අපි තේරුම් ගත යුතු කාරණාව තමයි, අපිට තේරුම් ගන්නට සිද්ධ වෙන කාරණාව තමයි, ඇත්තටම දැන් මේ ජීවත් වෙන සමාජ සන්දර්භය සහ මේ ජීවත් වෙන වැඩපිළිවෙල ඇත්තටම හොඳ එකක්ද, මේක සුදුසු එකක්ද, මේක යහපත් එකක්ද කියන ප්‍රශ්නය විමසන එක. එතනින් විමසන්න පටන් ගන්නකොට පේනවා නැහැ, මෙතන අවුලක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ සමාජීය පරිසරය තුළ ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. දැන් බොහෝ වෙලාවට සමාජය තුළ අපේ ස්වභාවය, අපි ගොඩක් වෙලාවට අනෙක් අයගේ අඩුපාඩු, වැරදි, ප්‍රශ්න දකිනවා කියන ස්වභාවය ප්‍රමුඛයි, ප්‍රකටයි. ඒකෙන් මේ දවස්වල ලංකාවේ පාලන පැලැන්තියේ ඉන්න කවුරු, ඒ කියන්නේ ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා, කවුරු රාජ්‍ය පාලනයට ආවත් දැන් මේ කාලේ බැනුම් අහන්න වෙනවා. හේතුව තමයි මේ තියෙන සමාජ සන්දර්භයේ පරිසරය තුළ විවිධාකාර වශයෙන් මේ මතුවලා තියෙන මේ අවුල් සහගත පරිසරය තුළ ඇති වෙලා තියෙන අර්බුදකාරී මට්ටම නිසා මිනිස්සු ඉන්නේ තරහෙන්.
මිනිස්සු ඉන්නේ තරහින්. මොකද අපිට අපේ මූලික අවශ්‍යතා ටිකවත් දැන් සපයලා දෙන්න බැරි තැනට මේ ආණ්ඩුපත් වෙලා තියෙනවා මෙහෙමයි කියලා චෝදනා කරන තැනක තමයි මිනිස්සු චෝදනා කරන ස්වරූපයක තමයි ඉන්නේ. ඉතින් මේකෙදි පාලක පළන්තියට විතරක් අපි චෝදනා කළොත් එතකොට අනිත් පැත්තට ප්‍රශ්නයක් එනවා. පාලිතයන් ගැතේ වැරද්දක් නැත්නම් මොකද පාලකයෝ පත් කරගන්නේ පාලිතයෝනේ. ඒ කියන්නේ රටේ පාලනයට නතු වෙලා ඉන්න පිරිසනේ පාලකයෝ පත් කරගන්නේ. එතකොට අපි මේක ටිකක් ධර්මානුකූලව, දහමට අනුකූලව ටිකක් ගැඹුරට විමසගෙන ගියොත් සත්‍යයේ තියෙන කෙලෙස් ගතිය, ඔය ආස්වාදාදීනෝ නිස්සරණ විග්‍රහය තුලට අපි යන්නේ. ඒ කෙලෙස් ප්‍රශ්නේ සාකච්ඡා කරන තැනට තමයි. එතකොට කෙලෙස් ගතිය වැඩි වෙනකොට, මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ස්වභාවය වැඩි වෙනකොට, මිනිස්සුන්ගේ තියෙන අර තිරිසන් ස්වභාව, പ്രേත ස්වභාව, අසුර ස්වභාව, නිරේ ස්වභාවය කියන, ඒ කියන්නේ මනුස්ස කයකින් හිටියට තිරිසන් සත්ව එළියට පයින් ස්වභාවය වැඩි වෙනවා. ඒ කියන්නේ සීල ආදී ගුණ ධර්මයන් හායනය වෙන්න ගන්නවා. යහ ගුණ ධර්මයන් විනාශ වෙන්න ගන්නවා. මනුස්සකම නැති වෙලා යන්න ගන්නවා. ඒ වගේම තමයි පවට ලැජ්ජා බය කියන ගුණ නැති වෙන්න ගන්නවා. මේව නැති වෙනකොට මිනිස්සුන්ගේ තිරිසන් ගති, කියන්නේ මිනිස්සු තුලින් මුර්ග ගති, තිරිසන් ගති ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් මේ වගේ වෙනකොට මිනිස්සු රටේ බහුතර මිනිසකගේ ස්වභාවය මෙහෙම වෙනකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපිව පාලනය කරන්න එන පාලික පිරිසත් හොඳ පාලන පිරිසක්පත් වෙයි කියන එක. මොකද මගේ පින්වතුනි දැන් ඉන්න පාලකයට චෝදනා කරන එක නෙමෙයි මම මේ කියන්නේ. රටක මිනිස්සුන්ගේ ආකල්පය පිරිහිලා නම්, මිනිස්සුන්ගේ තියෙන ගතිචර්යාව විකෘති ස්වභාවයකට පත් වෙමින් තියෙනවා නම්, ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, විෂම කාමය, අධර්ම රාගය, ඒ කියන්නේ උඩින් පෙන්නනවා හරි ධාර්මිකයි කියලා ඇතුලෙන් ගේම් ගහනවා. ඇතුලෙන් තමන්ගේ හිත අපිරිසිදුයි. එතකොට මතු පිටින් මූනිච්චාවට එකක් පෙන්නලා ඇතුලෙන් තියෙන අපිරිසුදු මානසිකත්වයක් නම් ඒ જાතියට වර්ධින එක නවත්තන්න බෑ. දැන් ඔකට උදාහරණ කතාවක් කිව්වොත් මට මතකයි ඔය එක්තරා වෙලාවක අන්‍ය ආගමික පිරිසක් සම්බන්ධව දෙමීට අවුරුදු 10කට විතර කලින් ගැටුමක් මතුවෙච්ච වෙලාවක එක්තරා කෙනෙක් මාත් එක්ක කියපු කතාවක් තමයි හාමුදුරුවනේ මේ මාත් එක්ක කියපු කතාවක් තමයි අපේ මේ ඒ මන් හඳුනන මහත්මයා මට කිව්වේ බලන්නකෝ අපේ හාමුදුරුවනේ දැන් අපේ මේ අපි ජීවත් වෙන සමාජ පරිසරය තුල මේ අපිට නෑනේ සිංහල මිනිස්සුන්ට කිසිම වගක් නෑනේ කිසිම නෑනේ මේ හැමතිස්සම ඒගොල්ලෝ හැමතිස්සම ඒගොල්ලන්ගේ තියෙන දියුණුවක් පේන්නේ නෑ පරිහානියක් නේ තියෙන්නේ ඕ මොම කතන්දර ටිකක් කිව්වා. ඒ කිව්වට පස්සේ මට මතක් වුණේ මගේ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව සප්ත අපරිහානි ධර්ම විග්‍රහය. විශේෂයෙන්ම ඔය බිම්බිසාර රජුගේ පුත්‍රයා වෙච්ච අජාසත් රජුරෝ සුනිද වස්සකාර මට මතක හැටියට සුනිද වස්සකාර ඇමතියව යවනවා මේ වජ්ජිදේශය ආක්‍රමණය කරන්න කලින් බුදුරජාණන් වහන්සේට නිකන් කතා කරලා බලන්න මේක කළාට කමක් නැද්ද වගේ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෙන් අහන්නේ වජ්ජිදේශයේ ඉන්න පිරිස ඒ පිරිස සප්ත අපරිහානි ධර්ම වලින් යුක්තද? නිතර රැස් වෙනවද? නිතර රැස් වෙලා සමගිව කටයුතු කළා සමගිව විසිර යනවද? කුලකාන්තාවන් ආරක්ෂා කරනවද? වැඩිහිටියන්ට ගරු කරනවද? නොපැන වූ නීති නොපනවනවද? පැන වූ නීති ආරක්ෂා කරනවද? ඒ ආදී වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු සත්කාර කරමින් අවවාද අනුශාසනා ලැබමින් ඒ අපරිහානි ධර්ම තුල ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව ආනන්ද හාමුදුරුවන්ගෙන් ඒ වෙලාවේදී අර ඇමතියා ඉන්න තැනදී බුදුරජාණන් වහන්සේ විමසනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මගේ බුදුහාමුදුරනේ වජිදේශයේ පිරිස ඔය කියන අපරිහානි ධර්ම සියල්ල ආරක්ෂා කරනවා. එතකොට කියනවා අපරිහානි ධර්මයන් ආරක්ෂා කරන තැනක ඉන්නවා නම් ඒගොල්ලන්ව ආක්‍රමණය කරන එක ලේසි නෑ කියන එක. ඉතින් මේකදී තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ පවා පෙන්නන මේ අපරිහානි ධර්මයන් සමාජයක් තුල, ජාතියක් තුල, රටක් තුල පිරිහෙනකොට ඒක නවත්තන්න බෑ ඒ ජාතියේ පරිහානිය. දැන් මං ඉපදුනේ මේ සිංහල සංස්කෘතිය තුළ, සිංහල පරිසරය තුළ. මගේ අම්මා තාත්තා සිංහල බෞද්ධ. ඒගොල්ලෝ සිංහල බෞද්ධ නාමික සිංහල බෞද්ධ පිරිස්. ඒ කියන්නේ උපතින් ඒගොල්ලෝන්ගේ ආගම සහ ජාතිය වෙන සිංහල බෞද්ධ. මමත් සිංහල බෞද්ධ දරුවෙක් විදිහට ඉපදෙන්නේ. ඒකට මේ සමාජය දිහා බලාගෙන ඉන්නකොට මම දැකපු දේ තමයි, පුංචි කාලේ ඉඳලා මේක නිරීක්ෂණය කරනකොට මට දැනෙච්ච දේ තමයි අපේ මිනිස්සු හරියම ඊටාම උත්කෘෂ්ඨ ගුණධර්ම තියෙන ජාතියක්. ඊටාම යහ ගුණධර්ම තියෙන, අනිත් මිනිස්සුන්ට උදව් කරන, දාණයට කැමති මහා ගුණධර්ම තියෙන ජාතියක්. හැබැයි මේ මිනිස්සු දැන් එන්න ආකල්පමය වශයෙන් පිරිහෙනව නේද?
ඒකට රජුව වශයෙන් බවක කියන්න ඕනේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදී ඉඳලා විශාල වශයෙන් ආගමික සංස්කෘතික දේශපාලනික හැම පැත්තෙම යම් යම් හායනයන් සිද්ධ වෙනකොට ඒකට මේ මිනිස්සුමනේ වග කියා ගන්න ඕනේ. එතකොට අධ්‍යාපනික වශයෙන් පවා මිනිස්සුගේ ಗುಣධර්ම හදන තැනකට නෙමෙයි, මිනිස්සුගේ යහචර්යාව හදන තැනකට නෙමෙයි, මිනිස්සුන්ට යහපත පෙන්වලා දෙන තැනකට නෙමෙයි මේ වැඩ පිළිවෙල තියෙන. මේක තියෙන තරංගයකට, පොරපිටියකට. එතකොට පුංචි කාලේ ඉඳලම පළවෙනියා වෙන්න පුරුදු කරනවා මිසක් අන්තිමයා වෙන දරුවාටත් ජීවිතයේ ඉස්සරහට යන්නේ යමක් පරිසරයක් සකසලා දෙන්න ඕනේ කියලා තැනින් අපේ වැඩිහිටි පරම්පරාව සහ විශේෂයෙන්ම බාල පරම්පරාව අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉඳලා යහගුණ ධර්මයන් ගිලිහෙමින් පවතින කාලයක් පහුගිය කාල සීමාව පුරාවට අපි අත්දැක්කා. මම හිතන්නේ පහුගිය අවුරුදු 70 පුරාවටම මේ ගුණ ධර්මයන්ගේ පරිහානිය ඍජුව බලපෑවා. මෙන්න මේ අද අපි අත්දකින සමාජ සන්දර්භය මේ විදිහට නිර්මාණය වෙන්නේ. එතකොට මේක මේ සිද්ධි දහමේ මේ සමස්තය දිහා බලනකොට අපි තේරුම් ගත යුත්තේ තමයි සමාජය තුල සාමය කියන කාරණාව කාලයක් පැවතුනොත් ඊළඟට යුද්ධයක් කියන එක එනවා. යුද්ධයක් කියන එක පැවතුනොත් ඊළඟට සාමය කියන එක එනවා. එතකොට සාමය යුද්ධයේ සාමය කියන ධර්මතා මේ ස්වභාව ලෝකේ පවතින ධර්මතා. එතකොට අර කන්දක් නැග්ගොත් පල්ලමක් බහිනවා වගේ මේ පැවැත්ම ඇතුලේ අර හොඳට ජීවත් වෙන්න යහපත් කාලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාගත්තට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි සතාගතයන් වහන්සේගේ අනුශාසනාවේ ගැඹුරට යනකොට මගේ බුදුහාමුදුරන් කිව්වේ අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි පැවැත්මේ අවුල මෙච්චර දරුණුයි. මේ අවුල තේරුම් අරගෙන අප්‍රමාදීව සසරින් ඉදර වෙලා යන්න. දැන් ඔය අද අපි දකින සමාජ සන්දර්භයේ තියෙන මේ අපි දකින මහා හායනය, මේ මහා වැරද්ද, මේ මහා ප්‍රශ්නය චක්කවර්ති සිහනාද සූත්‍රය, කොසල් රජුරන්ගේ හීනදාසය, ඊට පස්සේ අනාගත බය සූත්‍ර, පුස්ස තේරාපදාන ආදී ඒ ගාථා ධර්මයන්, සූත්‍ර ධර්මයන් අධ්‍යයනය කරනකොට පේනවා පැහැදිලිවම අද අපි දකින මේ අපි දකින මාරාවුල කියන එක. අපි තෙල් පොලිමකට ගියත් අපි දකින මේ අසහනය, ඊට පස්සේ ගෑස් පොලිමේ ඉන්නකොට වෙන්න පුළුවන්, ඩීසල් පොලිමේ ඉන්නකොට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදර දරුවන්ට කන්න නැති වෙනකොට දෙමාපියන්ට එන මේ අසහනය, මේ ආදී වශයෙන් මේ සමාජය තුල උඩු දුවලා තියෙන මේ කේන්තිය, වෛරය, මේ කුහකකම, ඊර්ෂ්‍යාව, මේ මෙකී නොකී මේ නරක ගති ස්වභාව මතුවී යන ස්වභාවය, මේ සන්දර්භය මගේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ පැහැදිලිව කියනවා අනාගතයේ මේවැනි බය පහළ වෙනවා කියන එක. එතකොට දැන් බුද්ධ දේශනාව විමසන, සත්‍ය හොයන, යථාර්ථය හොයන පිරිසක් විදිහට සමාජය තුළ පිරිසක් මතුවෙනවා නම් ඒ ඇත්තෝ මේ අවස්ථාව මම කියන්නේ හොඳට නිරීක්ෂණය කරන්න. ඒ ඇත්තොත් මේකෙදි මුහුණ දෙනවනේ මේ අවස්ථාවට. එතකොට එවැනි පිරිසට මම ආරාධනා කරනවා ඔබට පුළුවන් දැන් ඔබගේ බෝධි ගුණ ටික වඩා ගන්න. උදාහරණයක් කිව්වොත් ගෑස් පොලිමේ ඉන්නකොට දවස් දෙකක් ගෑස් පොලිමේ හිටියා කියලා හිතන්නකෝ. දවස් දෙකක් ඉඳලා ඉවර වෙලා එහෙම ඉන්නකොට ඔබට අවස්ථාවක් හම්බ වෙනවා පිටිපස්සේ ඉන්න කෙනාට මොකක් හරි අවස්ථාවකදී ඉස්සරහට යන්න අවස්ථාවක් දෙන්න ඔබට හිතෙනවා. ඔබට දවස් දෙකක් ඔබ ගෑස් පොලිමේ ඉඳලා ඔබට හිතෙනවා සිතුවිල්ලක් පිටිපස්සේ ඉන්න කෙනාට මම chance එකක් දෙනවා කියලා ඉස්සරහට යන්න chance එකක් දෙන්න හිතුනොත්. දැන් ඒක දුන්නොත් අනිවාර්යෙන් ඔබට ගෙදර නෝනගෙන් බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ ගෑස් එක පරක් වෙනවා. පිටිපස්සේ ඉන්න කට්ටිය කියනවා යාට දුන්නා නම් අපිටත් දෙන්න ඕනේ කියලා. ඔයා පස්සට යන්න කියනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔබට මුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඒ වගේ තැනකදී ඔබට අතාරින්න ඔබ. මේ කියන එක මම දන්නවා ඔයගොල්ලන්ට හරි අමාරුයි කරන්න. හැබැයි සත්‍ය හොයන, පරේක්ෂණය කරන, සසර විමර්ශනය කරන සහ අතහැරීම පුරුදු කරන්න, දානය පුරුදු කරන්න, ජීවිත අවබෝධය මතු කරගන්නට වෙහෙසෙන පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට මම ආරාධනා කරනවා අවංකවම මේ වගේ කාලයක මේ රත් වෙලා ගිනි අරගෙන ඉන්න සමාජය තුල ඔබ නිවෙන්න. ඔබට ලැබෙන හොඳම අවස්ථාව තව කෙනෙක්ට පරිත්‍යාග කරන්න. කෙනෙක් හිතන්න පුළුවන් AC දාපු ධර්මශාලාවක් ඇතුළේ ඉඳගෙන කුෂන් පුටුවක් උඩ ධර්ම ආසනයක් උඩ වාඩි වෙලා ඔබ වහන්සේට ඔය කියන එක හරි ලේසියිනේ. ඕක කරන්න හරි අමාරුයි. මම ඕක දන්නවා. ඕක කරන්න අමාරුයි කියලා දන්න නිසා තමයි කියන්නේ. මොකද ඕක කරන්නේ නැතුව අපි මේ කතා කරන මේ මහා ගැඹුරු ආර්ය පරේක්ෂණය කියන තැනට නැත්තම් මේ ආස්වාදාදීනව නිස්සරණ අවබෝධ කරගන්නවා කියන තැනට ඒ තථාගත බුද්ධ වචනයේ ගැඹුර අවබෝධ කරගන්න තැනට අපිට එන්න අමාරුයි. මම හැමදාම කියනවා බෝධි ඥාන පහල කරගන්න බෝධි ගුණ වඩන එක අනිවාර්යෙන් තියෙන්නට ඕනි කියලා කාරණාව. බෝධි ගුණයක් වඩනවා කියන එකට එනකොට අපේ පැත්තෙන් ඒ කැපකිරීම අනිවාර්යෙන්. ඒ කියන්නේ අපිට ලැබෙන හොඳම අවස්ථාව තව කෙනෙක්ට දන් දෙන්න පුළුවන් හැකියාව. අනිත් අයගෙන් බැනුම් අහගෙන හරි එහෙම කරන්න පුළුවන් නම්
ඒක ඊටම වටිනවා. ඉතින් ඔතෙන්ට පුංචි කතා ටිකක් මම දැන් කියන්නම් චුට්ටක් අහගෙන මේ මගේ ජීවිතේ මට වෙච්ච අත්දැකීමක් මීට අවුරුදු 15කට විතර හැපැත්තේ වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. යම් කිසි කාලයකට කලින් වෙච්ච සිද්ධියක්. මට අවස්ථාවක් හම්බ වෙනවා එක්තරා වෙලාවක මම ඒතර පැවිදිලා නැහැ. මට අවස්ථාවක් හම්බ වෙනවා එක්තරා වෙලාවක බදුල්ලේ ඉඳලා කොළඹට ට්‍රේන් එකේ එන්න. මේ ට්‍රේන් එකට නැග්ගට පස්සේ මට මතකෙට හීල් ඔය කියන පැත්තට. ඒ කියන්නේ මහ දුරක් නෙමෙයි බදුල්ලේ ඉඳලා බොහොම චුට්ට දුරක්. ඒ දුරට එනකොට ඒ හරියේ නගිනවා මේ වතු වල වැඩ කරපු අම්මලා ටිකක් සහ තාත්තලා ටිකක් දරුවෝ ටිකක් විශේෂයෙන්ම වතු ආශ්‍රිතව ඉන්න දෙමළ අම්මලා තාත්තලා දරුවෝ ටිකක් නගිනවා. නැග්ගාම එක ආච්චි අම්ම කෙනෙක් මම දකිනවා. ඒ ආච්චි අම්ම හොඳටම හායනීය වෙලා අවුරුදු 90ක් විතර වයස බොහොම අමාරුවෙන් කියන 85ක 90ක් විතර. හැබැයි හොඳට කෙලින් හිටියා. ඒ ආච්චි අම්ම කියන අර මම හිතන්නේ අවුරුදු ගාණක් හොඳට වැඩ කරලා තිබිච්ච නිසා කායික ශක්තිය යම්කිසි තිබිච්ච ඒ ස්වභාවය නිසා ඒ ආච්චි අම්ම කෙලින් හිටියා. හැබැයි මට දැනුණා මේ ආච්චි අම්ම 60 වලට එහා යනවා ඇති. සමහරට ඊටත් එහා යනවා ඇති. කමක් නැහැ. මම සීට් එක දෙනවා කියලා මට අදහසක් ආවා. හැබැයි සීට් එක දෙන්න ඕනි කියලා අදහස ආපු ගමන් අනිත් පැත්තට ආවේ කොළඹට යනකම් තව පැය 8ක් 9ක් යන්න තියෙනවා. සීට් එක දීලා හරියන්නේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ මම මගේ හිතත් එක්ක යුද්ධයක් කළා නෑ. දෙමු මේ සීට් එක. එක පැත්තකින් හිත කියනවා නෑ දෙමු කියලා තව කියනවා නෑ ඕනේ නෑ. ඔහොම විනාඩි 10ක් විතර යුද්ධයක් ගිහිල්ලා අන්තිමේදී දෙන්න ඕනි කියන පාර්ශවය ජයගත්තා. ජය අරගෙන සීට් එක දුන්නා. රාත්‍රී කාලේ කෝච්චියේ තමයි අපි දැන් මේ කොළඹ එන්නේ. ආච්චි අම්මට සීට් එක දුන්නාම ඒ ආච්චි අම්මා මට අඩුම තරමේ තැන්ක් යූ එකක්වත් දුන්නේ නැහැ. එයා දුවපුවම ටටටක් ගලගලා එතන වාඩි වුණා. ඊට පස්සේ මේ මනුස්සයා 60 වලින් බැස්ස අඩු මම බලාගෙන හිටියා මට ස්තුතියක්වත් දුන්නේ නැහැ. මමත් ඒක බලාපොරොත්තු වුණා බොරු කියන්න ඕනේ නැහැ නේ බලාපොරොත්තු වුණා ස්තුතියක්වත් නැහැ. ඒ මනුස්සයා බහැලා ගියා. ඒක යනවත් එකම තව කෙනෙක් ඒ සීට් එකේ වාඩි වුණා. කියන්න සතුටුයි අර දීපු තැන ඉඳලා කොළඹට එනකම්ම මම හිටගෙන තමයි ආවේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අපේ හාමුදුරුවෝ තරුණයිනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඒ කාලේ තරුණයිනේ. මෙහෙමයි ඒ වගේ කතා ටිකක් කියන්න පුළුවන්. නමුත් එදා මම මේ කැපකිරීම කළා. කිසි ගැටලුවක් උනේ නැහැ. ඒ කැපකිරීම කරලා ඒ කියන්නේ ඒක කරලා එනකොටත් ඒකෙන් මට සතුටු වෙන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මොකද ආච්චිය මමට තැන්ක් යූ එකක්වත් දීලා ගියේ නැහැනේ. එදා මම දැකපු දේ තමයි කොච්චර අමාරුද දෙයක් හදවතින් අතහරින්න කියන එක. මගේ ජීවිතේ මම ප්‍රායෝගිකව අතහැරීමේ තියෙන අමාරුකම අත්දකපු අවස්ථාවක් ඕක. ඔය කතාවටම සමගාමීව යන හැබැයි ඔඩිය ඇඩ්වාන්ස් කතාවක් දැන් මම කියන්නම්. මේ කතාවත් චුට්ටක් අහන්න. මේ වගේ සමාජ පරිසරයක අපි මේ ජීවත් වෙන සමාජ වාතාවරණයේ මේ පරිසරයට උපකාරයක් වෙන්න සහ මේ ඇත්තටම බුද්ධ ආගම ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න මහන්සි වෙන පිරිසකට. මම කියන්නේ නිකන් කියවන කට කහන පිරිසකට නෙමෙයි. ඇත්තටම මේක කරගන්න ඕනේ කියන අදහසකින් කටයුතු කරන පිරිසකට යමක් දැන වෙන්න අවශ්‍ය වෙන විදිහටයි මම මේ දේශනාව මෙහෙවන්නේ. මේකත් කතාවක් පොඩ්ඩක් අහන්න මගේ පින්වතුනේ. ඒ තමයි එක වයසක සීයා කෙනෙක් පිටරට සිද්ධ වෙච්ච සිද්ධියක්. මට මතකයි සිංගප්පූරු හරි වගේ රටක සිද්ධ වෙච්ච සිද්ධියක්. මේ බස් එකකට නගිනවා. බස් එකකට නැග්ගාම ඒ රටේ ටිකට් ක්‍රමවේදය නැත්නම් ඒ බස් එකේ ටිකට් ක්‍රමවේදය තමයි එකක් තමයි හිටගෙන යන වෙනම ටිකට් එකක් තියෙනවා. ඉඳගෙන යන වෙනම ටිකට් එකක් තියෙනවා. එතකොට යම්කිසි අර ඉඳගෙන යන ටිකට් එකට වැඩිය හිටගෙන යන ටිකට් එකේ ගාණ මං හිතන්නේ චුටි අඩු වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ සීයාගේ තිබිච්ච ආර්ථික හැකියාව මත එතුමා ගන්නේ හිටගෙන යන ටිකට් එකක්. අරගෙන බස් එකට නැගලා හැබැයි තව පැය 3ක විතර ගමනක් යන්න තියෙනවා. මේ පැය 3ම හිටගෙන තමයි යන්න වෙන්නේ. මොකද ඉඳ ගන්න සීට් එකක් හම්බ වෙන්නේ නැති නිසා. දැන් කොහොම හරි මේ සීයා එක්තරා ස්ථානයක එක්තරා අසුනක් ගාව ඔහොම ඉන්නකොට ඒ අසුනේ හිටපු තරුණ දුවෙක් ටික වෙලාවක් යනකොට මර සීයාට තට්ටුවක් දාලා කියනවලු සීයා මෙතනින් වාඩි වෙන්න. එතකොට සීයා කියනවා නෑ පුතා මම අරගෙන තියෙන්නේ ඉඳගෙන යන ටිකට් එකක් නෙමෙයි මං හිටගෙන යන ටිකට් එකක් අරන් තියෙන්නේ. මම හිටගෙන ඉන්නම් මගේ පුතේ. ප්‍රශ්නයක් නෑ පුතා යන්න ඕම. එතකොට කියනවා නෑ සීයා මට හිටගෙන යන්න පුළුවන්. සීයා වාඩි වෙන්න. එතකොට කියනවා කමක් නැද්ද පුතේ? කමක් නෑ සීයා. සීයාට අපහසුයිනේ. සීයා වාඩි වෙන්න මේ සීට් එකේ කියලා අර සීයාව වාඩි කරවනවා. වාඩි කරලා අර දරුවා එතනම නැගිටිනවා. නැගිටලා ඉවරලා එතන හිට ගන්නවා. හිටගෙන ඔහොම පැය භාගයක් පැයක් විතර මේ විදිහට හිටගෙන ඒ ගමන යනවා. යනකොට ටිකක් වෙලා යනකොට අර ටිකට් චෙක් කරන කට්ටිය ඇවිල්ලා ඉවර වෙලා අර සීයාගේ ටිකට් එක චෙක් කළාම මේක දකිනවා මේ ටිකට් එක ඉඳගෙන යන්න ටිකට් එකක් නෙමෙයි මේක හිටගෙන යන ටිකට්. වහාම නැගිටින්න ඔබතුමා ඉඳගෙන යන ටිකට් එකක් අරගන්න ඕනේ කන්නකින් හිටගෙන ටිකට් එකක් අරගෙන දැන් මේ ඉඳගෙන යන්නේ. ඕක ගැලපෙන්නේ නැහැ නැගිටින්න කියලා කියනවා. එතකොට මර ළමයා මෙදිහත් වෙලා කියනවා මේ මගේ ටිකට් එක මම තමයි
මෙතන ටිකට් එක මේ ආසනේ වෙන් කරගෙන තිබ්බේ. මගේ සීට් එක මම යාට දුන්නා. මම මේ ආසනේ මෙයාට දුන්නා මේ වැඩිහිටි මහත්තයාට. එතුමා ඔහෙ හිටපු ආය. ඊට පස්සේ කොහොම හරි තව ටිකක් වෙලා දැන් අර ටිකට් චෙක් කරන කට්ටිය මේ ට්‍රේන් එකේ එහාට ගිහිල්ලා ඉවර වෙලා ආයි මේ පැත්තට එන ගමන් එක මහත්තයෙක් කියනවා නෝනා තව පැය දෙකක් විතර ගමන් කරන්න තියෙනවා. ඔබතුමී මේ කෙනාට ලොකු උපකාරයක් මේ කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉස්සරහා එන්ජිම ගාව තියෙන පෙට්ටිය හරිය වෙන් කරලා තියෙනවා එමර්ජන්සි සීට් එකක්. අපි ඒක වෙන් කරලා තියෙන හදිසි අවශ්‍යතාවයක් වුණොත් කෙනෙක්ට දෙන්න. නමුත් අපිට හිතුණා මේ වෙලාවේ ඔබතුමීට මේ ආසනය දෙන්න. ඔබතුමී කැමති නම් ගිහිල්ලා ඒ ආසනෙන් වාඩි වෙන්න කියලා. ඒ වෙලාවේදී අර දරුවා කියන හොඳමයි මම එහෙනම් එකකින් වාඩි වෙන්නම් කියලා. එයා අර හුඩ් රැක් එකට අත දාලා ඉවර වෙලා අර හුඩ් එකට අත දාලා හුඩ් රැක් එකට අත දාලා ඉවර වෙලා එයාගේ ස්ක්‍රැචස් අතට ගන්නවා. ඒ කියන්නේ එයා ආබාධිත පුද්ගලයෙක්. එයාගේ කකුල ආබාධිතයි. කකුල ආබාධිත කෙනෙක්. එතකොට අර ස්ක්‍රැචස් දෙක අතට අරගෙන අර ආධාරක දෙක අතට අරගෙන ඉවර වෙලා එයා කොරග ගහ වගේ නිකන් අපහසුයෙන් අරව ආධාර කරගෙන ස්ක්‍රැචස් ආධාර කරගෙන එයා යනවා. ඉස්සරහා අර තියෙන සීට් එකට. ඒකෝර දැන් මේ මුළු ට්‍රේන් එකේම ඉන්න කට්ටිය මේක දිහා බලාගෙන කල්පනා කරනවා මොනතරම් කැපවීමක්ද මේ මිනිස්සයා මේ වෙලාවේ මේ කරලා තියෙන්නේ කියන එක. පින්වතුනේ අපිට ජීවිතයේ අමාරුම කාලවලදී තමයි අපි ඇත්තටම කැපකිරීම කියන කාරණාව ප්‍රගුණ කරන්න දක්ෂ වෙන්නට ඕනේ. මේ වගේ කාලෙක මං කියන්නේ තෙල් පෝලිම් වල වෙන්න පුළුවන්, ගෑස් පෝලිම් වල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ අද ජීවත් වෙන සමාජ සන්දර්භය ඇතුළේ අපි මේ පාලකයෝ දැන් ආණ්ඩු පක්ෂයේ වල විපක්ෂය ගෙනාවා කියලා හිතන්නකෝ. ඒත් ඒගොල්ලෝ මේ අර්බුදයට මුහුණ පානවා. කාටවත් මේකේ අපිට කියන්න බෑ මේක අරයා නිසා මෙයා නිසා ඇති වෙන අර්බුදයක් කියන එක. මේ සමස්ත චිත්‍රයට එනකොට මේ සමස්ත ක්‍රියාවලියට එනකොට අපි සෑම සියලු දෙනාටම මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන අත්දැකීමක් අද අපි මේ අත්දකින්නේ. එතකොට ඒකෙදි නිවන් දකින්න යන කට්ටිය නිවන් නොදකින කට්ටිය කියලා දෙපිරිසක් නෑ. මේ හැමෝටම පොදුවේ මේ අර්බුදයේ මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. හැම තැනම මේ අර්බුදකාරී වාතාවරණය මතුවලා තියෙන්නේ. එතකොට මේ වගේ කාලයක මේ වගේ ව්‍යසනයක් මතුවෙනකොට එකිනෙකාට චෝදනා කරගෙන බැනාඩ ගහගෙන තව තවත් මේ සබහදහමට අර අපි කියන්නේ වස් කරන එක නෙමෙයි ඇත්තටම කියන්නේ වස් කවි කියන එක නෙමෙයි වෙන්න ඕනේ. අපි මේ වගේ අවස්ථාවන් ඉවසාව දාරාගෙන අපි ලෝකයට සෙත් කිරණක් වෙන තැනකින් යහපතක් කරනවා කියන තැනකින් අපි ඉවසීම කියන ගුණය දියුණු කරගන්න මහන්සි වෙමු. එතකොට මේ වගේ සමාජ වාතාවරණයක අපි ජීවත් වෙන මේ සමාජ සන්දර්භය තුළ මේ සමාජ පරිසරය තුළ අපි අපේ පැත්තෙන් වෙන්න ඕනි යුතුයකම වගකීම මොකක්ද කියන දැනට එනකොට මට දැනෙන්නේ පින්වතුනි අපි හැමෝම අපේ ආත්මාර්ථකාමීත්වය අතහරින තැනකින් කටයුතු කරන්න මහන්සි වෙන්න ඕනි. හරියට අර පැය 3-4ක් අර සීට් එකේ වාඩිලා යන්න ටිකට් එක අතේ අරගෙන හිටපු දරුවා Tamanට තිබිච්ච ඒ වටිනාම අවස්ථාව අතහැරියා වගේ අපිට ජීවිතේ අනෙක් අය ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් මානසිකත්වයක් අපේ පැත්තේ හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ වාතාවරණය බොහෝම ඉක්මනට නිමා වෙලා යාවි. ආකල්පමය වශයෙන් අපිට අපේ තියෙන ඍණ ආකල්ප අයින් කරලා දාලා ධනාත්මක වශයෙන් සමාජයට මුහුණ දෙන්න පුළුවන්. අර මනෝවිද්‍යාවේදී අපි කතා කරන පොසිටිව් තින්කින් කියන කාරණාව. ධනාත්මක චින්තනය කියන තැනින් අපිට මිනිස්සු එකිනෙකා සමග ආකල්පමීය වශයෙන් යහගුණ ධර්මයක් දියුණු කරගන්නට අපිට ඉවසීම ඔස්සේ ඒ හැකියාව දියුණු කරගන්නට පරිසරයක් වට පරිසරයක් සන්දර්භයක් සකස් කරගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මම මේ වාතාවරණය අත්දකින්නේ. එතකොට එතනින් දැන් එනවා මාතෘකාවට තරුණ වීහි පුද්ගලයෙකු ආශ්වාදාදීනව නිස්සරණ තේරුම් ගන්න කියන තැනට. තරුණකම කියන එක සමාජය තුළ අපි බොහෝ වෙලාවට තරුණකම කියන අර්ථය විවරණය කරගන්නේ ඇඟේ තියෙන හයියත් එක්ක. හැබැයි මම දැකලා තියෙනවා අවුරුදු 50-60 පෙන්නට පස්සේ තරුණයෝ වගේ වැඩ කරන ආච්චි අම්මලා සීයලා. එතකොට මෙතන තරුණකම කියන එකේ මම අර්ථවත් කරන්නේ තිරිහන් කියන මානසිකත්වය. තිරිහන් කියලා කියන්නේ කය වයසට ගියත් හිත වයසට යන්නේ නැති ස්වභාවය ඔබට තියෙනවා නම්. ඒ කියන්නේ හැම දවසක්ම ප්‍රබෝධමත්ව ගත කරන්න පුළුවන් හැකියාවක්. ඍණාත්මක ආකල්ප ඉවත් කරලා දාලා
මානසික වශයෙන් ධනාත්මකව කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් එයා තරුණයෙක් තිරිහං මානසිකත්වයක් විදිහට තමයි මම සලකන්නේ. විශේෂයෙන්ම දැන් මෙතන මේ දැන් මටත් අවුරුදු දැන් 30ක් විතර වෙනවා. එතකොට අපි කවුරු මොන වයස් කාණ්ඩේ හිටියත් ළමා වේවා, මහලු වේවා, බාල වේවා, වැඩිහිටි වේවා මොන වයස් කාණ්ඩේ හිටියත් අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් තිරිහං වෙන්නට ඕනේ. අපි පවට ලැජ්ජා බය කියන ගුණයෙන් තිරිහං වෙන්නට ඕනේ. තරුණ වෙන්නට ඕනේ. අන්නේ තරුණ මානසිකත්වය, ඒ තිරිහං මානසිකත්වය සමාජයේ ඉන්න ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කෙනෙක්ට ඇති කරගන්න පුළුවන්. නිවැරදි ආශ්‍රයක් එක්ක, කල්යාණ මිත්‍ර සම්පත්තියක් එක්ක. එතකොට අපිට ලැබිච්ච යහපත් ගුරුවරු, ඒ වගේම තමයි ඒ සියලු ගුරුවරුන්ට එහා ගියපු මහා ගුරුවරයා අපේ ගෞතම සුගත තථාගත බුදුරජාණන් වහන්සේ මුල් කරලා, උන්වහන්සේගේ ධර්මය මුල් කරලා අපිට පුළුවන් නම් අපේ ජීවිත වෙනස් කරගන්න. ඒ වෙනස් කරගන්න තැනකට යථාර්ථය පරේෂණය වෙන්න, ආස්වාද ආදීනව නිස්සරණ කියන තැනට මේ පරේෂණීය ගැඹුර සාක්ෂාත් කරගන්නට, ඒ ආස්වාදාදීන නිස්සරණ පරේෂණය කරගන්නට අපි අපේ පැත්තෙන් තරුණ මානසිකත්වයක්, තිරිහං මානසිකත්වයක් ඇති කරගන්නට ඕනේ. ලෝකේ සාමාන්‍යයෙන් වයසට යනකොටත් කෙනෙක් තරුණ වෙන්නේ කාමයට. කෙනෙක් තරුණ වෙන්නේ පංචකාමයේ හොයන තැනකට. පංචකාමයේ හොයන තැනින් ගොඩාක් ඔය බුදුහාමුදුරුවෝ පවාවක පෙන්නනවා පංචකාමයේ හොයනකොට නාකි ගෑනු පවා ළමිස්යෝ වගේ වැඩ කරනවා කියලා. නාකි මිනිස්සු පවා තරුණයෝ වගේ, කියන්නේ තරුණ දරුවෝ වගේ වැඩ කරනවා කියන එක. හැබැයි කාමයට තරුණ වෙනවා කියන තැනට එහාට ගිහිල්ලා කාමයේ ආදීනව දකින්න තැනකට, නෙක්ඛම්මයේ ආනිසංස දකින්න තැනකට තරුණ වෙන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ ජීවිතයේ යථාර්ථය පරේෂණය කරන තැනකට තරුණයෙක් බවට පත් වෙන්නට පුළුවන් නම්, තිරිහං මානසිකත්වයකට එන්න පුළුවන් නම්. එයා වයසින් ළමා වුණත්, තරුණ වුණත්, මැදි වයසේ වුණත්, මහලු වුණත් ඒක පුදුමාකාර විදිහට උපකාර වෙනවා අර තරුණ වෙන වැඩපිළිවෙල, නැත්තම් තිරිහං වෙන වැඩපිළිවෙල සත්‍ය පරේෂණය කරන තැනට. මගේ පින්වතුනේ, මේ අපි ජීවත් වෙන කාල සීමාව, අපි මේ ජීවත් වෙන වැඩපිළිවෙල, අපි මේ ජීවත් වෙන සමාජ සන්දර්භය තුල අපිට වෙනදාට වැඩිය ජීවිතය ගැන පරිචයකින් කියවන්නට, ජීවිතය සම්බන්ධව සාක්ෂරතාවයක් ඇති කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. පින්වතුනේ, ලංකාව වගේ රටවල් වල සාක්ෂරතාවය කියන එක බොහෝම පල්ලෙහා අර්ථයකින් කතා කරන්නේ. සාක්ෂරතාවයේ ලිටරසි කියන එක ගොඩාක් කට්ටිය කතා කරන්නේ ලංකාව වගේ රටවල් වල කියන්නෙම ලියන්න සහ කියවන්න පුළුවන් හැකියාව කියන තැනින්. පින්වතුනේ, ලෝක සමාජෙට ගිහින් බලන්න සාක්ෂරතාවය කියන එක ඒගොල්ලෝ අර්ථවත් කරන්නේ මිනිස්සුන්ව රීඩ් කරන්නේ කොහොමද කියන තැනින්. අපි තව කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්නේ කොහොමද කියන තැනින්. මම වගේම තව අය සමාජය තුල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මිනිස්සු එක්ක මටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන තැනටයි ලෝක සමාජය තුල සාක්ෂරතාවය කියන එක අර්ථවත් කරගනිමින් තියෙන්නේ. හැබැයි අපි ඇයි මේ දූපතක ඉපදිලා දුප්පත් චින්තන රටාවක ඉන්නේ අද? අපි චින්තනමය වශයෙන් මහා දුප්පත් ජාතියක්. චින්තනමය වශයෙන් අපිව දුප්පත් වෙලා තියෙන්නේ. අපි ඇත්ත යථාර්ථය හොයන තැනකට සහ අලුතෙන් වෙනස් විදිහකට හිතන්නට, සමාජය දිහා බලන්නට අපි ගාව ප්‍රගමනයක්, උනන්දුවක් නොමැති නිසා. මෙන්න මේ උනන්දුව, මෙන්න මේ ප්‍රගමනය අපිට ඇති කරගන්න පුළුවන් නම් එතනින් සාක්ෂරතාවය කියන තැන අර්ථය ගැඹුරට මතු කරගන්න පුළුවන්. මගේ ජීවිතේ මට සාක්ෂරතාවය කියලා දුන්නේ මගේ තාත්තා. මම ඒ කතාවම ඔයගලන්ට කියන්නම්. මං ඉස්කෝලේ 9 වසරේ වගේ ඉන්නකොට දවසක් කොල්ලෙක්ට ගැහුවා දත් ඇඳ අනිත් පැත්තට යන්න, කෙලිම මෙහෙම ගැහුවා කට අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ හක්ක මෙහෙම වෙන්න ගැහුවා. ඒ කාලේ මම ඒ තිබිච්ච විශේෂකාර ස්වභාව නිසා ගහලා ගෙදර ඇවිල්ලා මං තාත්තටත් කිව්වා, තාත්තේ මම දොන්නා එකෙක්ට ඒක මට හැමදාම එක එක ඒවා කියාගෙන එනවා. මට මං උට දත් ඇඳ අනිත් පැත්තට යන්න එකක් දුන්නා. හක්ක මෙහෙට පෙන්නම දුන්න පාරක් හක්ක පැන්නත් දන්නේ නැහැ. මං හොඳ පාරක් දීලා ආවේ තාත්තා කියලා අර මම අර කරපු හිංසාව වර්ණනා කර තාත්තා ඉස්සරහා කියවන්න ගත්තා. තාත්තා මගේ පුතේ මෙහෙන්න කියලා ළඟට කතා කරලා තාත්තගේ ඇඟිල්ලෙන් මට එන්න මෙහෙම ටොක්කක් ඇල්ල කිව්වා, වැරද්දක් කරලා ඒක වර්ණනා කරන්න එපා පුතේ කියලා. මං හොය ඇයි මම මොකද කරපු වැරද්ද? එයා මට එහෙම කිව්වා. ඊට පස්සේ ආයි තාත්තගේ පොඩ්ඩක් ඉන්න කියලා තාත්තා මට කියලා දෙන්න ගත්තා පුංචි කතා ටිකක්. මම මේ ඔක්කොම කතා ටික දැන් කියන්න යන්නේ නැහැ. මොකද ඒක පැය දෙකක විතර ලෙසන් එකක් තාත්තා මට දීපු. තාත්තා මට කියපු කතාව තමයි
කතාව ඔක්කොම ලෙසන් එක දීලා අන්තිමට කියපු කතාව තමයි මතක තියාගන්න පුතේ. ඔයා විතරක් නෙමෙයි මේ සමාජ ජීවත් වෙන, තව මිනිස්සු මේකේ ජීවත් වෙනවා. මිනිස්සු විදිහට ජීවත් වෙනකොට මනුස්සකමින් ජීවත් වෙන්න අනෙක් මිනිස්සුන්ව හූරන් කන්න යන්න එපා. අනෙක් මිනිස්සුන්ට හිංසාවක් වෙන විදිහට ජීවත් වෙන්න එපා මගේ පුතේ. සාක්ෂරතාවයේ පාඩම මට මුලින්ම කියලා දුන්නේ මගේ තාත්තා. මට එදා තේරුන්නේ නැහැ. මට දැන් තේරෙනවා මගේ පූර්ව බ්‍රහ්මචාරියා මගේ තාත්තා කියලා. ඒ කියන්නේ මහා බ්‍රහ්මචාරියා වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුර මට අවබෝධ කරගන්නට වට පරිසරය හැදුවේ මගේ තාත්තා නිසා. මගේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දෙමාපියෝ ආදි බ්‍රහ්මචාරියෝ දෙන්න නැත්නම් පූර්ව බ්‍රහ්මචාරියෝ දෙන්න බවට පත් වෙන්න ඕන කියලා. එතකොට දරුවෙක්ට පූර්ව බ්‍රහ්මචාරී වෙන ආදි බ්‍රහ්මචාරිය වෙන දෙමාපියන්ගේ යටතේ ඒ දෙමාපියෝ දෙන්න පොඩි කාලේ ඉඳලා දරුවට පෙන්වන්න තෝ විතරක් නෙමෙයි මගේ පුතේ සමාජයේ ඉන්නේ, තව ඉන්නවා මිනිස්සු. උඹ විතරක් නෙමෙයි මගේ පුතේ, තව මිනිස්සු ජීවත් වෙනවා මේ සමාජයේ. මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට මිනිහෙක් විදිහට ජීවත් වෙයන්, තිරිසනෙක් විදිහට ජීවත් වෙන්න එපා කියන එක. මෙන්න මේ පණිවිඩය ඉස්කෝලේ 9 වසරේදී අපේ තාත්තා තමයි මට දුන්නේ. ඔයා විතරක් නෙමෙයි මේකේ ඉන්නේ. තව මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සුන්ව තේරුම් ගන්න ජීවත් වෙන්න කියන එක. තාත්තා මට අවස්ථාව දුන්නා මගේ පුංචි කාලේ. මට අවස්ථාව දුන්නා කුඩුකාරයෝ ඇසුරු කරන්න. ගංජාකාරයෝ කියන සමාජය තුල කුඩුකාරයෝ ගංජාකාරයෝ කියලා ලේබල් ගහලා දෙන හැම සමාජ සංදර්භයකටම ඒක මම ඇසුරු කරනකොට මගේ තාත්තා මන් දිහා පිටිපස්සෙන් බලාගෙන හිටියා. මට කිව්වේ එකයි ආශ්‍රය කළාට කමක් නැහැ. ඔය වැරද්ද කරන්න යන්න එපා කියන එක. එතකොට ඒ මිනිස්සු දිහා බලාගෙන සමාජය ගැන ඉගෙන ගන්න පරිචය මට දුන්නේ අපේ තාත්තා. මම ඒ නිසා ඔය විශේෂයෙන්ම මේ තරුණ අම්මලා තාත්තලාට විශේෂයෙන්ම වැඩිහිටි අම්මලා තාත්තලාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබගේ දරුවාව සමාජයත් එක්ක ජීවත් කරනවා. දැන් අද අපි මාස්ක් එකක් එක්ක ගොඩාක් අපි ඈත් වෙලා තියෙන්නේ. අපිට අද S2 hina වෙන්න වෙලා තියෙන්නේ. අපිට අද කටින් hina වෙන්න බෑ. මං කියන්නේ එක හතකට මේ S2 hina වෙන්න හම්බෙලා තියෙන එක ඉතාලම වටිනවා. මොකද ඒ hinaව අව්‍යාජයිද ව්‍යාජයිද කියන එක S2 අඳුන ගන්න පුළුවන්. S2 තව කෙනෙක්ට hina වෙන්න, ඒ කියන්නේ නක්කලයට නෙමෙයි මනුස්සකමට. ඔය තෙල් පොලිමක ගෑස් පොලිමක ඉන්නකොට මිනිස්සෙක් මූණ දැක්කහම බුම්මගෙන ඉන්න වෙලාවක මිනිස්සට කට ඇරලා hina වෙන්න. S2 hina වෙන්න. කට ඇරලා hina වෙන්න බැරි නා. ඉන්නේ හැමෝම අසහනෙන්. ඉන්නේ හැමෝම දාහෙන් ඉන්නේ. එතකොට තව කෙනෙක්ගේ හිතක් නිවෙන තැනට අපිට hinaවකින් හරි සංග්‍රහයක් කරන්න පුළුවන් නම් මොන තරම් වටිනවද පින්වතුනි. පුංචි කාලේ මම අර කියපු කතාව, ඒ තාත්තා තමයි මට පෙන්නලා දුන්නේ. මගේ අම්මා තමයි මට පෙන්නලා දුන්නේ. මගේ ජීවිතේ මා කල යුත්තේ මොකද්ද, නොකල යුත්තේ මොකද්ද, සමාජයේ තේරුම් ගන්නකොට ඔයා කොච්චර පරිස්සමෙන් මේක කරගන්න ඕනිද කියන එක. ඒ කියන්නේ සමාජ සාක්ෂරතාවය හදාගන්න. ඒ කියන්නේ සමාජය ඇසුරු කරලා සමාජය තුල මිනිස්සුන්ව රීඩ් කරගෙන සමාජ සන්දර්භයක් තේරුම් අරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය කරන සාක්ෂරතාවය හැදුවේ අපේ අම්මයි තාත්තයි. ඒ අර්ථයෙන් මගේ අම්මට තාත්තට අදත් මම දොහොත් මුදුන් දීලා සාදු කියනවා. මොකද ඒගොල්ලෝ හදපු පදනම නිසා තමයි අද අපි මේ විදිහට බණපදයක් හරි ඔය ඇත්තන්ට දේශනා කරන්නේ. හැබැයි ඒ කතාවට එහා ගියපු කතාවක් තියෙනවා. මොකද ඒ කතාව අම්මා තාත්තාට හොයාගත්ත එකක් නෙමෙයි. ඒක හොයාගත්තේ මගේ බුදුහාමුදුරුවෝ. අන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මයේ ගැඹුර අම්මා තාත්තා හදලා දෙන මේ යහගුණ ධර්ම පදනම ඔස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ ගැඹුර හොයන තැනකට අපි මහන්සි වුණොත් එතනින්ම අපිට සංසාරයෙන් එතර වෙලා යන කාරණාව සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට එතෙන්ට එන්න මම කියන්නේ ගුණවතෙක් විතරක් වෙන්න ඕනේ නැහැ. මේ ලෝකයේ සමාජය තුල වැරදි කියලා හංවඩු ගහලා තියෙන, නරකයි කියලා හංවඩු ගහලා තියෙන සමාජයේ වැරදි කියන රස්සාවක් කරන කෙනෙක්ට උනත් නිවන් දකින්න පුළුවන්. සත්‍ය අවබෝධයට එන්න පුළුවන්. එකම දෙයයි තියෙන්න ඕනේ, වෙනස් වෙන්න තියෙන කැමැත්ත. තමන්ගාව තියෙන වැරදි වැඩ පිළිවෙල අතහරින්න තියෙන කැමැත්ත. ඒ ඔස්සේ සසර පරේෂණය කරගන්නවා කියන තැනට තියෙන ඌමනාව. ඒ ඔස්සේ ගමන් කරන ඕනෑම කෙනෙක්ට මගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව විවෘතයි. මගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ ගැඹුර අවබෝධ කරන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරන් කාලේ හිටපු නරකයි කියන සමාජ සම්මතයේ විශාල පිරිසක් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අවබෝධයටපත් වෙනවා. හොඳයි කියන සමාජ සම්මතයේ විශාල පිරිසකුත් මේ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට සමාජය තුල නරකයි කිව්වත්, සමාජය තුල හොඳයි කිව්වත්, ඒ සමාජය තුල නරක සහ හොඳ කියන එක පවතින්නේ හොඳ නිසාමයි නරක නිසාමයි. මං කියපු කතාව හොඳට තෝරගන්න. හොඳ කියන එකට වටිනාකමක් හම්බ වෙන්නේ නරක කියන වැඩපිළිවෙල සමාජයක් තුල තියෙන නිසා. නරක කියන එකට වටිනා ප්‍රමුඛතාවයක් හම්බෙලා තියෙන්නේ හොඳ කියන එක තියෙන නිසා. එතකොට හොඳ ප්‍රකට වෙනකොට නරක අප්‍රකට වෙනවා. නරක ප්‍රකට වෙනකොට හොඳ අප්‍රකට වෙනවා. එතකොට මේ හොඳ නරක ප්‍රකට අප්‍රකට වෙන ක්‍රියාවලිය සමාජය කියලා ඕනනම් අපිට කතා කරන්න පුළුවන්. ස්වභාව ධර්මය කියලා අපිට කතා කරන්න පුළුවන්. පැවැත්ම කියන දරට අපිට කතා කරන්න පුළුවන්. ඒ හොඳ සහ නරක කියන දෙපැත්තම
අර කියන්නේ සැප දුක සමබරව යනවා වගේ මේ ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා මුල් කරගෙන මේ යන වැටපිළිවෙල මේ ධර්මතාවය මේ චක්‍රය කැරගෙන විදිය මේ සංසාර චක්‍රය සකස් වෙන විදිය සසර බල ගැන්වන විදිය තමන් තුලින් අවබෝධ කරගන්න යනවා නම් ඒ අවබෝධයට බුදුහාමුදුරුවෝ ආස්වාද ආදීනව නිස්සරණ ධර්මපරියාය විග්‍රහ කරනවා. අපි දැන් ඒ බුද්ධ වචනය විවරණය කරගන්න බලමු. සංයුත්ත නිකායේ කන්ද සංයුක්තය 4 වර්ගය පළවෙනි අස්සාද සූත්‍රය. කෝනුකෝ රූපස්ස අස්සාදෝ මේක අපි විග්‍රහ කරගමු. මහණනි සම්බෝධියෙන් පළමුව අபிසම්බෝධියට නොපත් බෝසත් වූ මට මෙසිත පහළ විය. මහණෙනි සම්බෝධියට පෙර බුද්ධත්වයට පෙර මට මේ වගේ හිතක් පහළ වුණා. රූපයාගේ ආස්වාදයේ කවරේද ආදීනවේ කවරේද නිස්සරණිය කිමෙක්ද වේදනාව සංඥාව සංකාරය විඥාණය මේ කියන පංචස්කන්ධ වැඩපිළිවෙල නැත්තම් පැවැත්ම කියන තැනින් සසර කියන තැනින් මේකේ ආස්වාදය මොකද්ද මේකේ ආදීනවේ මොකද්ද මේකේ නිස්සරණය මොකක්ද කියන සිතුවිල්ල මට ආවා. මහණෙනි මේ මාහට තෙලසිත විය. එතකොට මට මෙන්න මෙහෙම දෙයක් පහළ වුණා. රූපය නිසා යම් සෝයක් සොම්නසක් උපදීද මේ රූපයාගේ ආස්වාදයයි. යම් රූපයක් අනිත්‍යද දුක්ඛද විපරිණාම සැහැවිද මේ රූපයාගේ ආදීනවයයි. රූපේ යම් චන්දරාග විනයක් චන්දරාග ප්‍රහාණයක් ඇද්ද මේ රූපයාගේ නිස්සරණය. බුදු වෙන්නත් කලින් මම ආස්වාද ආදීනව නිස්සරණ අවබෝධ කළා මහණෙනි. බුදු වෙන්න කලින් ආස්වාද ආදීන නිස්සරණයක් ගැන මට අවබෝධ වුණා. එතකොට මෙතන කියනවා රූපයාගේ ආස්වාදයේ ආදීනව නිස්සරණය මම දැක්කා. එතකොට රූපේ ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියන එක බුදු වෙන්න පෙර මම අවබෝධ කළා කියලා කියනවා. එතකොට හොඳට බලන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයේ ආදීනව නිස්සරණ කියන ස්වභාවය පංචස්කන්ධය කියන තැනින් උපාදානස්කන්ධය වචන පොඩ්ඩක් පැත්තකට දාන්නකෝ ඔය වචනත් කොට්ටු වෙන්න එපා. මේ සසරේ ආස්වාද ආදීනව නිස්සරණ කියන පරේෂණය මම කළා. මම ඒක අවබෝධ කළා. එතකොට බුදු වෙන්න කලින් අවබෝධ කරපු ආස්වාද ආදීන නිස්සරණයක් තියෙනවා. දැන් ඕකට උදාහරණයක් තමයි දැන් ඔය නාටිකාංගනාවන්ගේ මරගණන්ගේ විකාර දකින්නනේ බෝධිසත්වයන් වහන්සේ. අර රෑ එළි වෙනකන් විවිධාකාර ලාලිත්‍යයෙන් ඇඳගත්ත ඔය මේව කරගත්ත අර මාරදූතිකාවු ටිකක් වගේ කට්ටිය බුදුහාමුදුරු ඉස්සරහා නටනවනේ. බුදුහාමුදුරු බෝධිසත්වයන් වහන්සේ ඉස්සරහා නටනවනේ. නටලා රෑ ජාම වෙනකොට මේගොල්ලන්ට මහන්සියට තැන් තැන්වල වැටලා නිදා ගන්නවා. පාන්දර ජාමේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මේ බෝධිසත්වයන් වහන්සේ දකිනවා මේ විකාර රූපී දර්ශනය. ඒ කියන්නේ ඊයේ රෑ බීලා නටලා දැන් උදේ පාන්දර විකාර වෙලා ඉන්න මේ රූපය දකිනවා. දැකලා මෙතන අවුලක් තියෙනවා කියලා. මෙතන ඒ දැනিলা තමයි කලකිරෙන තැනට මේ කියන්නේ අර මහා අබිනිෂ්ක්‍රමණය කරන තැනට. ඒ අබිනිෂ්ක්‍රමණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට සතර පෙර නිමිති දකින්න තැනකට එන්නේ. දැන් ඔය විකාර ටික අපිත් දකින්නවනේ සමාජේ. දැන් හිතන්න අලුත බැඳපු කසාද බැඳපු ජෝඩුවක් ලස්සනට පාප්ප උලාගෙන මේවා කරගෙන මංගල පෝරුවේ කටයුතු කරගෙන මේවා කරනවා. පාන්දර වෙනකොට දෙන්නගේ මූණවල දකින්නවා කබ්බ පිරිච්ච මේ වෙච්ච අර ඊයේ දැකපු රූපය අද නැහැ. ඊයේ දැකපු දේ මේ දැන් පේන්නේ මහ විකාර රූපයක්. පාන්දර නැගිටිනකොට. එතකොට මේ නෝන මහත්තයාගේ ඉඳලා මේ සමාජයේ ජීවත් වෙන ඕන කෙනෙක්ට මේක පේනවා. පැය 24ම පේනවා. මේ විකාරය. මේ පාණී බහුරු කෝලං කියන දැන මේ විකාරය පේනවා. හැබැයි පෙනුනට ඇතුළ හයිය නැහැ. මේ ප්‍රශ්නය විවරණය කරගෙන මෙතනින් ගැඹුරට පරේක්ෂණය මතු කරගන්න. ඒක අද භික්ෂු වේවා භික්ෂුණී වේවා නාමිකව භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් උපාසකයෙක් වෙන්න උපාසිකාවක් වෙන්න පුළුවන්. මේ සමාජය තුල දකින්න විකාරය දැකලා එතනින් එහාට කාටවත් චෝදනාවක් නොකර තමන්ගේ පැත්තෙන් කෙලෙස් පරේෂණය කරගන්න තැනට සසර පරේෂණය කරන තැනට බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ ගැඹුර හොයන තැනට ඒ පරේෂණය කරගන්න සමාජයද කොච්චර ෆේල්ද? ඇයි කරගන්න බැරි වෙලා තියෙන්නේ? ඒක තමයි තමන්ගේ පැත්තෙන් මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන පරේෂණයේ තියෙන ඌනතාවය. මේ කුසලයට තියෙන කැමැත්ත මදිකම. කෙලෙස් ප්‍රශ්නය පරේෂණය කරගන්න තියෙන අකමැත්ත අකුසලයේ එච්චර දරුණුවටම සමාජය වෙලාගෙන තියෙන. ඒතර සාසනයේ කුසලයේ කියන තැනට එනකොට කුසල අවබෝධය කියන තැනට එනකොට කුසලයි කියලා කියන්නේ හැකියාව මොන හැකියාවද? කෙලෙස් වලින් නිදහස් වීමේ හැකියාව.
එතකොට කෙලෙස් ප්‍රශ්නය අඳුන ගන්න තැනට මගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදීත් රූපේ ආස්වාද ආදීනව නිස්සරණ අවබෝධ කළා කියලා කියනවා. ඒ වගේම තමයි මහණෙනි යම් කලයකට පටන් තථාගත බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. මහණෙනි යම් තාක් මම පංච උපාදානස්කන්ධයගේ ආස්වාද වශයෙන් ආදීන වශයෙන් නිස්සරණ වශයෙන් මේසෙන් ඇතිසැටියෙන් අවබෝධ නොකළෙමි. එදා මම බුදු වෙන්න පෙර ආස්වාදාදීනව නිස්සරණ අවබෝධ කළා කියලා කිව්වට මම එදා ඒක හරියට අවබෝධ කළේ නැහැ. ඒක මට එදා එහෙම අවබෝධ වුණේ නැහැ. ඒ කියන්නේ හරියටම අවබෝධ වුණේ නැහැ මහණෙනි. මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකේ මහාන බමුණන් සහිත දෙව්මිනින් සහිත සත්ව ප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්බෝධි අවබෝධ කළමයි නොම ප්‍රතිඥා කළමි. දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත මේ මහා සංසාරය තුල මේ පරිසරය තුල මේ සන්දර්භය තුල මම මේක අවබෝධ කළා කියලා ප්‍රතිඥා කළේ නැහැ. අවබෝධ කළා කියලා ප්‍රතිඥා කළේ නැහැ. මොකද මට ඒක තාම අවබෝධ වෙලා නැහැ කියන එක එදත් මට දැනුණා කියන එක. මහණෙනි යම් කලයක පටන් මම මේ පංච උපාදානස්කන්ධයගේ ආස්වාද විසින්ද ආදීනව විසින්ද නිස්සරණේ විසින්ද මෙසේන් යථා භූත කොට අවබෝධ කළෙමි. අන්න වචනයක් දැම්ම එළියට. යථා භූත ඥානය කියන තැන. යථා භූත කොට අවබෝධ කළෙමි. එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මහාන බඹුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාව කෙරෙහි අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළමයි ප්‍රතිඥා කළෙමි. මට ඥාන දර්ශනයේද උපන මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි මේ අන්තිම જાතියයි දැන් පුනර්භවයක් නැතියයි උන්වහන්සේ සිහිනාද කරනවා. එතකොට මෙන්න මේ සිහිනාදේ අනිත් අයට කෑග ගහ කරන්න තියෙන එකක් නෙමෙයි. තමන්ට කරගන්න ඕන එකක්. මේ සිහිනාදය කරගන්න තැනට එන්න නම් අවංකෝම ආස්වාද ආදීනව නිස්සරණ පරිශ්‍රණය කරන්න ඕනේ. එතෙන්ට එනකොට මගේ පින්වතුනි දේවල් සම්බන්ධව අපි බැඳෙනවා කියන තැනින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දැසිදස්සෝ කියන දේවල් වල ආස්වාදය කියන එකයි ඒ වගේම තමයි මේ සමස්ත පෙනෙන ඇහෙන දැනෙන විඳින සමස්ත ක්‍රියාවලිය සම්බන්ධ ආස්වාද ආදීනව නිස්සරණ මොකක්ද කියන පරිශ්‍රණය කියන තැන එතන වෙනසක් තියෙනවා. එතකොට බෝධිසත්වෝ බුදු වෙන්න පෙර උන්වහන්සේත් ආස්වාද ආදීනව නිස්සරණ අවබෝධ කළා කියලා කියනවනේ එතන. හැබැයි ආයි කියනවා ඒක හරීම ආස්වාදාදීනව නිස්සරණ නෙමෙයි කියලා. බුදු වුණාට පස්සේ, ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ ආස්වාදාදීනව නිස්සරණ අවබෝධ කළා කියනවා. අන්න එතනයි ආස්වාදාදීනව නිස්සරණයේ ගැඹුර විග්‍රහ කරනවා. එතකොට හොඳට තෝරගන්න අද ගොඩාක් දෙනෙක් ආස්වාදයේ කියන තැනට අර්ථ කරන් තියෙන සැප වේදනාව විතරයි. හොඳට මතක තියාගන්න ශාසනීය ආස්වාදයේ කියන තැනට එනකොට ඇසුරු වීම කියන තැනින් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, ditthියාශ්‍රව කියන මේ ඇසුරු වීම ආශ්‍රවයයි ආස්වාදයේ කියලා කියන්නේ. එතන පරේෂණය ගැඹුරුයි. ඒක වචනයට කරන්න බෑ. ඒක ජීවත් වෙන සමාජ සන්දර්භය තුල තිරිහං මානසිකත්වයකින් මේක විමර්ශනය කරන්නට ඕන. ඒක තරුණ වේවා, ළමා වේවා, වැඩිහිටි වේවා ඔබට අවංක වෙලා කරගන්න ඕනේ පරේෂණයක්. ඒ පරේෂණය කරගෙන යන්න මගේ බුදුහාමුදුරුවන්ගේ අවවාදය අඩුවක් නැතුව අදත් තියෙනවා. අද සමහරු කියනවා අපි තනියෙන් තමයි මේක අවබෝධ කරගත්තේ. අපි තනියෙන් අවබෝධ කරපු ධර්මයක් මේක කියලා. එහෙම ඕන කෙනෙක්ට තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මත මේ වගේ කෑ ගහලා කියන්න පුළුවන්. හැබැයි මම මේක අහගත්තේ කලන වැටකින්. මම මේ ධර්මය අහගත්තේ කලන වැටකින්. බය නැතුව කෑ ගහලා කියනවා කල්යාණ මිත්‍ර වැටකින් තමයි කලන වැටක් මුල් කරගෙනයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. තනියෙන් අවබෝධ කරපු එකක් නෙමෙයි. බය නැතුව ඕනම සභාවක ඕනම තැනක ඒ කලන වැට කවුද කියලා උනත් කියන්න පුළුවන්. හැබැයි කලන වැටේ මුල ඉන්නේ මගේ බුදුහාමුදුරුවෝ. අදටත් ඒ මට හම්බෙච්ච කල්යාණ මිත්‍ර ගුරු ස්වාමින් වහන්සේලා හරහා මම දකින්නේ බුදුහාමුදුරුවන්ව. මම දකින්නේ ධර්මය, මම දකින්නේ සංඝ රත්නයව. මට පේන්නේ පුද්ගලයෙක්ව. ඒකට හේතුව කෙලෙස් ප්‍රශ්නය අඳුනා ගන්නට තියෙන ඌමනාව, පිපාසයේ තියෙන දරුණුකම. මගේ පින්වතුනි සමාජය තුල ජීවත් වෙනකොට මේ කාලේ මම හොඳටම දන්නවා හරි අමාරුයි මේ පරිශ්‍රණය කරගන්න. කොටින්ම කියනවා නම් අපි ජීවත් වෙන පන්සල් පද්ධතියෙන් පවා අපිත් එක්ක ජීවත් වෙන කට්ටිය සමහර කියන්නේ මේක අද කරන්න බෑ කියලා. මේ කෙලෙස් පරිශ්‍රණය අද කරගන්න බෑ කියලා. එහෙම කියන සමහරලාට මගේ ඇතුලෙන් කඩාගෙන වැටලා තියෙනවා, මං අඬලා තියෙනවා. මගේ දෙයියනේ අපිත් එක්ක ඉන්න හාමුදුරුවරු මෙහෙම කියනකොට අපි කොහොමද මේ ගමන යන්නේ? මොනතරම් අපි අසරණයිද අද කියලා.
හැබැයි ඒ අසරණ වෙන හැම වෙලාවකදීම මම බැලුවේ බුදුහාමුදුරුවෝ දිහා. මගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ පරේෂණය අවංකව කළා. ඔබ වහන්සේ පරේෂණය අවංකව කළා. වැරදිච්ච තැන වැරදුනා කියලා කිව්වා. හරි ගියපු තැන හරි ගියා කියලා කිව්වා. අවබෝධ කළ තැන අවබෝධ කළා කියලා කිව්වා. එසේ අවබෝධ කරලා මේ මහා ධර්මපරියාය අද ඔබ වහන්සේ අපි වෙනුවෙන් දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ උඩ ඉඳගෙනම මේ ධර්මයේ කෙලසන ස්වභාව සමාජය තුල හැම තැනම තියෙනවා මගේ බුදුහාමුදුරුවනේ. අපිත් එක්ක ඉන්න සමහර හාමුදුරුවෝ පවා අද කියනකොට මේක කරගන්න බෑ කියලා. ඒ තැන්වලදී මට දැනුනේ මගේ බුදුහාමුදුරුවෝ හයියෝ බුදුහාමුදුරුවෝ මොනතරම් දරුණුවට අපෙන් දැන් මග ඇරෙනවද කියන එක. ඒ වෙලාවේදී සමහර යතිවරයෝ අපිත් එක්ක කියපු දේ තමයි නෑ පුතේ. එහෙම කියන කට්ටිය සමාජයේ ඉන්නවා. හැබැයි පුතේ මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. ඔයා Tamanට Taman අවංක වෙලා මේ ගමන යන්න මහන්සි වෙන්න. ඒකෙදි මට මතකයි අද වගේ එක කමටහනක් හැමදාම. අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබසරයි මේ කමටහන මගේ ජීවිතේ මම ගොඩාක් නිරන්තර කියපු කමටහනක්. හැබැයි එක දවසක් දැනුණා මේකේ අවංකකම කියන කතන්දරේ විතරමයි මෙතන කරන්න තියෙන්නේ. ඒක තමයි මහන්සි වෙන්න තියෙන්නේ. අනිත් ටික ලැබෙන එකක් කියලා. පිරිසුදු නුවණ නුවණ පිවිතුරු වෙන මාර්ගඵල, ඒ කියන්නේ ඵල ඥාන, ඒ වගේම තමයි පබසර නුවණ හේවත් පරිණිරවාණය කියන තැනට, පිරිණිවීම කියන තැනට මේක ඉවර වෙන්නේ කොහොමද කියන තැනට. එතකොට මේක ඉවර කරගන්න පිරිසුදු පිවිතුරු පබසර නුවණ පූර්ණ වෙන තැනට එකම දෙයයි තියෙන්නේ. මට අවංක වෙලා කෙලස් පරිශ්‍රණයේ තියෙන දරුණුකම මගේ බුදුහාමුදුරුවොත් එක්ක විමර්ශනය කරන එක. බුදුහාමුදුරුවෝ කියලා මෙතන අර්ථ කරන්නේ මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියන තැනින්. ඒ අවවාදයේ කියන තැනින්. අදටත් මම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ නැත්තම් මේ ත්‍රිපිටක පොතක් හරි පෙරලන්නේ බුදුහාමුදුරනේ මම මහා නූගතෙක්, මගේ ලොකු අවුලක් තියෙනවා. ඒ අවුල මට හොයාගන්න ඔබ වහන්සේගෙන් මට අවවාදයක්ම ලැබේවා කියන තැනින්. ඒ අවවාදයෙන් එකම සූත්‍රය සමහරට 100 පාරක් විතර කියවුවත් ඒ සූත්‍රයේ තව ගැඹුරට මේක තව බැලෙන්න ඕනේ කියන තැනට පරේෂණයක් විවරණය වෙනවා මිසක් මේ සූත්‍රය සම්බන්ධව මතු පිටින් කතා කරන්න පුළුවන් හැකියාවක් මට නැහැ අදට. එතකොට මේ සූත්‍රය අරගෙන දවසක් තිස්සේ ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය සාකච්ඡා කරනවා කියන තැනට මේ අහන ඔඩියන්ස් එකේ ඉන්න පිරිස මොනතරම් අවංකව මොනතරම් තරුණ මනසකින් ඒක පරිශ්‍රණය කරනවාද කියන එක ඔබගේ පැත්තෙන් ඔබගේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ කතාවක්. ඒක මට කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මගේ පින්වතුනේ අද කවුරු හරි කියනවනම් මම තනියෙන් මේක අවබෝධ කරගත්තේ කියලා එයා සම්මා සම්බුදුවරයෙක් වෙන්නට ඕනේ. හැබැයි මේ මහා භද්‍රකල්පේ සමන්ත භද්‍රයාණන් වහන්සේලා පහළවන්නේ 5 නමං සමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්ෂුෂේ කරුණාමෘත කල්ලෝල සින්දවේ සූර්ය බන්ධවේ. මේ මහා පැනසේ අග්‍ර සර්වඥතා ඥානය පූර්ණ කරපු සමන්ත භද්‍රයාණන් වහන්සේලා 5 ඒ තමයි කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, මහා මෛත්‍රිය කියන බුදුරජාණන් වහන්සේලා 5. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය මුල් කරගෙන අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකයෝ පහළ වෙන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුදුවරු පහළ වෙන්න බෑ. එකම එක සම්මා සම්බුදුවරයයි ඒ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධාන්තරේ. මහා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්න තව කල් තියෙනවා. එතකොට මේ බුද්ධාන්තරය විනාශ වුණාට පස්සේ මහා මෛත්‍රිය බුද්ධ ශාසනය පහළ වෙන්නේ තාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු එකක්වත් පරිනිර්වාණයටපත් වෙලා නැහැ. ඒ ධාතු පරිනිර්වාණයෙන් පස්සේ මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට මගේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් දවසක් මට කියපු විදිහට මනුෂ්‍ය වර්ෂ වලින් 64 කෝටි 54 කෝටි 64 ලක්ෂයකටත් වැඩි කාලයක් තියෙනවා. ඔය කියන මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙන්නේ මනුෂ්‍ය වර්ෂ වලින් ගණනය කළොත්. එතකොට ඊටත් වැඩිය දීර්ඝ කාලයක් තියෙනවා මේ කාරණාව වෙන්නේ. හැබැයි අද සමාජය තුල අපි දකිනවා අපි තනියෙන් මේක අවබෝධ කරගත්තා මෙහෙම කළා කියලා. ඔව් තමන් තමයි මේක අවබෝධ කරගන්නේ. අත්තහි අත්තරෝනාතෝ කොහිනාතෝ පරෝසියා තම හිසට තමා තමයි සෙවණැල්ල. හැබැයි මේක පෙන්වන්නේ මාහෝ මගෙන් අහගත්ත සාසන කලනවැටක් කරා. ඒ කලනවැට හරහාමයි ඒ ධර්මයේ විවරණය වෙලා එන්නේ. එතකොට ඒ කලනවැට කාලෙන් කාලට යටපත් වෙලා නැවත මතුවලා එනවා. ඒක මතුවෙනකොට ඒක විවිධාකාර තැන්වලින් මතුවලා එනවා. අදටත් මම දකිනවා ටිබෙට් වල රහතන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. මම දකිනවා ඔය මහායාන සම්ප්‍රදායය කියලා සමහරවිට තේරවාදී කට්ටිය ගරහන මහායාන සම්ප්‍රදාය මම දැකලා තියෙනවා. ඇත්තටම ප්‍රතිපදාව පුරලා මේ කාරණාව අවබෝධ කරගත්ත ශීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා පූර්ණගත යතිවරයන් වහන්සේලා, උත්තමයන් වහන්සේලා.
එහෙම උත්තමයන් වහන්සේලා අදටත් මම දන්නවා මේ මගේ ලංකා භූමියේ මේ මං ජීවත් වෙන භූමියේ අදටත් වනාන්තරගතව ආරණ්‍යගතව සමහරට උන්වහන්සේලා මේ කාරණා අවබෝධ කරගෙන නිහඬවම නිවිලා යනවා ඇති. නිහිලා යනවා ඇති. ඒ උත්තමයන් වහන්සේලා අදටත් වැඩ ඉන්නවා. ඒක මට විශ්වාසයි. මොකද ලෞකික සම්මාදිට්ඨිය අන්තිමට තියෙන කාරණාව මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ ශ්‍රමණ බ්‍රහ්මණයෝ වැඩ ඉන්නවා කියන විශ්වාසය. ඒ විශ්වාසය මත මේ මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුර අපි සීල සමාධි ප්‍රඥා කියන තැනින් ත්‍රිශික්ෂාව මුල් කරලා ප්‍රතිවේද කරන තැනට සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡාව මතු කරගන්න අද අපි ජීවත් වෙන මේ සමාජ සන්දර්භය මේකෙන් මගේ අහන ප්‍රශ්නය තමයි තරුණ විහෙසිට පුද්ගලයෙකු ආස්වාද ආදීන නිස්සරණ කෙලෙස් පාලනය කරගනිමින් රටේ ලෝකයේ තිබෙන වාතාවරණය හැමුවේ ජීවත් වන්නේ කෙසේද කියලා. පින්වතුනි අපි තෝරගන්න ඕනේ අපි මේ ජීවත් වෙන සමාජ සන්දර්භයේ පරිසරය කියලා කියන්නේ ජීවත් වෙන්න හොඳ එකක් නෙමෙයි. මේ මනුස්ස වේවා, දේව වේවා, බ්‍රහ්ම වේවා, තිරිසන් වේවා, പ്രേත වේවා, අසුර වේවා මේ සෑම යෝනියකම තියෙන අවුලක්. මෙන්න මේ අවුල පරේෂණය වෙන තැනට අපි ඒ මහා සමන්තභද්‍රයාණන් වහන්සේ හෙවත් කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මහා මෛත්‍රිය මතුවනාගත මහා මෛත්‍රී බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ සියලු බුදුවරු මතු කරන ඒ මහා ධර්මපරියාය ශ්‍රාවක බෝධියක් මුල් කරගෙන පූර්ණේ කරගන්න මහන්සි වෙනවා නම් ඔබ අපි හැමදෙනාටම ඒ ශ්‍රාවක කලන වැට ඒ ධර්මයේ ආනිසංසයමයි ඒ ධර්මයේ රැකවරණයමයි අපිට මේ ගමන යන්න පරිසරය හදලා දෙන්නේ. ඒ අර්ථයෙන් මගේ පින්වතුනි අපි සියලුම දෙනාට ගරු කරමු. කිසිම කෙනෙක්ව අද ධර්ම විනය වරද්දගත්තා කියලා ඕගොල්ලෝ චෝදනා කරන්නවත් යන්න එපා කාටවත්. ඒ හැමෝටම සසර සුවපත් භාවයේ සැලසේවා අප්‍රමාදීව සංසාර දුකින් එතර වෙන්න ලැබේවා කියන මදහසින්ම මෛත්‍රියෙන්ම අපි කටයුතු කරගෙන ඉස්සරහට යන්. එතෙන්ට යනකොට අපේ බුදුහාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නවා කියන එක මතක තියාගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ රැකවරණය අදටත් අඩුවක් නැතුව මේ ධර්ම විනය තුලින් තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ ඔස්සේ තමන්ගේ හදවතට අවංක වෙලා ධර්ම විනය හදාරන තැනකට මහන්සි වෙන්න. මේ ධර්මයේ මේ සූත්‍ර මතු පිටින් කියවන්නේ නැතුව මේකේ තියෙන ගැඹුර විමසන තැනකට සුත්තගෙය ව්‍යාකරණ උදාන ඉතිවුත්ත ජාතක අද්භූත වේදල්ල ආදී නවාංග ශාස්ත්‍රීය ශාසනය හදාර ගන්න තැනකට මහන්සි වෙන්න. ඒ උදෙසා සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු නිසුරු කරන තැනකට මහන්සි වෙන්න. අද මම දන්නවා මම පිළිගන්නවා සබ්‍රහ්මචාරින් වහන්සේලා හොයාගන්න එක අමාරුයි. නමුත් ඔබ උත්සාහවන්තයි නම් ඔබ කැප වෙනවා නම් අපි මේ ජීවත් වෙන සමාජ සන්දර්භයේ තියෙන මේ අපි ජීවත් වෙන සමාජය අපි මේ දකින අපිට මේ සමාජය තුල පේන මේ ගෑස් ප්‍රශ්න තෙල් ප්‍රශ්න මේ හැම ප්‍රශ්නයක්ම තව දවසකින් ওই ටික විසඳලා යයි පින්වතුනි. ආයි සාමාන්‍ය වෙනවා සමාජය. හැබැයි එතකොට අපිට අමතක වෙනවා අපි මෙච්චර අසහනයකින් 1000කින් මේ මෙහෙම කට්ටක් කෑව නේද කියලා. දැන් සුනාමිය මතක නැහැනේ අපේ උන්ට. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා කියන එක මතක නැහැනේ. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දක අර මහා බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වුණාගෙන මේ එකක්වත් මතක නැහැ නේ. එකාට චෝදනා කරගන්න, එකිනෙකාට බැනගන්න, වෛර කරගන්න එහෙම සමාජයක් නෙමෙයි තියෙන්නේ. ඇයි? ඒක ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම සත්‍යය ඇවිල්ලා ඉන්නේ නවතින්න නෙමෙයි පවතින්න. පැවැත්ම තුල ඉන්න සත්‍යයට දවස් 7යි එකම සිද්ධියක් යම් සිද්ධියක් මතක උපරිම. දවස් 7 යනකොට කතන්දරය අමතකයි. හැබැයි පැවැත්මේ වැරද්ද ස්මෘත කරන කෙනා පැවැත්මේ වැරද්ද හොයන තැනට ස්මරණය දියුණු කරන කෙනා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් නිදහස් වීම පිණිස නීවරණ ප්‍රහීන වෙන නුවණ පහල කරගන්න මහන්සි වෙන කෙනාට එහෙම අමතක වෙන්නේ නැහැ. අදටත් මට වෙඩි වගේ මතකයි සුනාමියෙන් වෙච්ච අත්දැකීම් ටික. අදටත් මට වෙඩි වගේ මතකයි 30 අවුරුදු යුද්ධයක් පුරාවට අපි කාපු කට්ට. ඒ හැම දෙයක්ම මතකයි. හැබැයි ඒ කාලවල ඒ රාජ්‍ය නායකයෝ වෙන්න පුළුවන් ඒ පාරිසරික සමාජවල හිටපු වැඩිහිටි පිරිස වෙන්න පුළුවන් තරුණ සමාජ තරුණ සහ ළමා මාල බාල මාළු මේ හැම කෙනෙක්ටම දැන් වෙනකොට අමතක වෙමින් යන්නේත් මොකද්ද? අපි මේ වගේ අර්බුදකාරී කාලයන් පහුගිය කාලෙත් පහු කළා. දැනුත් ඒ වගේ තත්ත්වයක්මයි මුහුණ දෙමින් තියෙන්නේ අපි. එතකොට තව දුරටත් මේ වගේ සමාජ සන්දර්භයක් තුල අපි ඉන්න එක වටිනවද? මේක අපිට මතක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. ඇයි අමතක නොවෙන්නේ? අපිට මේක මතක් නොවෙන්නේ. අපිට බුදුහාමුදුරුවෝ ළඟ වැඩි නිසාම පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්න නිසා පන්සල් ටික තියෙනවා, විහෙර විහාර ටික තියෙනවා, ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා, ධර්මීය විනය තියෙනවා. මේ ඔක්කොම ළඟම තියෙන නිසා අපිට පේන්නේ නැහැ. අපිව හොයාගන්න ඕනේ නේද බුදුහාමුදුරන්ගේ අනුශාසනාවත් එක්ක. ඒ ධර්මයේ වරද්දර අල්ලගන්න නැතුව අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරවයක් ඇති කරගෙන හදවතේ ගැඹුරුම තැනින් මේ ධර්මයේ ගැඹුර අවබෝධ කරගන්න තැනට මහන්සි වෙන්න ඕනේද කියන එක නේද? මහන්සි වෙන්න ඕනේ නේද කියන එක අපිට මතක් වෙන්නේ නැහැ. එතනින් අපි හැමෝම නාකි කියන්නේ නොහැකි කියන එක.
ඒක මං කියන්නේ තරුණ කාලේදී වුණත් ඔය හැකියාව නැහැ කියන්නේ නාකි. ළමා කාලේදී වුණත් සත්‍ය හොයනවා කියන තැන නැත්තම් නාකි. එතකොට ළමයෙක් වේවා, තරුණයෙක් වේවා, මහල්ලෙක් වේවා, බාලයෙක් වේවා සත්‍ය පරිශ්‍රණය කරන තැනට ඒ සමාජය තුල ඒ පිරිස කැප වෙලා නැත්තම් ඒ හැමෝම නාකි. නොහැකි. තරුණය කියන්නේ තිරිහන් කියන්නේ තරුණයෙක් වේවා, ළමයෙක් වේවා, මහල්ලෙක් වේවා, වැඩිහිටියෙක් වේවා ඒ සෑම කෙනෙක්ම සත්‍ය පරිශ්‍රණය කරනවා කියන තැනට තිරිහන් නම් තරුණයි නම් එයා තරුණෙක්. අන්න ඒ අර්ථයෙන් තරුණ වියෙහි සිටින පුද්ගලයෙකු කියන තැනින් මෙතන අහන්නේ තරුණ කාලයේ ඉන්න පිරිසක් ගැන. ඒ කියන්නේ වයසින් තරුණ කට්ටියක් ගැන. හැබැයි මම අද දේශනාව කළේ ඒගොල්ලන්ට විතරක් නෙමෙයි. ළමා වේවා, තරුණ වේවා, බාල වේවා, මහලු වේවා සෑම සියලුම සමාජ සන්දර්භයේ ඉන්න හැමෝටම තරුණ වෙන්න කියන තැනින්. නාකිකම අතහැර ගන්න කියන තැනින්. ඒ අර්ථයෙන් වචන අමතක වේවා, අදහස වැටහෙවා. වචන අමතක වේවා, අදහස වැටහෙවා. වචන අමතක වේවා, අදහස වැටහෙවා කියන තැනින්. අද මේ කරපු ධර්ම දානමය පින්කම. ඔබ හැමෝටම මේ ආස්වාද ආදීනව නිස්සරණී ගැඹුරු හොයන තැනට, කෙලෙස් ප්‍රශ්නය හොයන තැනට, පැවැත්ම වැරද්ද හොයන තැනට, සසර ප්‍රශ්නය අවබෝධ කරගන්නවා කියන තැනට තමන්ට අවංක වෙලා යන ගමනක්ම වෙන්න ඔබ හැමදෙනාටම මේ කරන්නට ඉර්දුණු ධර්මානුශාසනාවත් උපනිශ්‍රයක් වේවා. පින්වතුනි, මේ වගේ අවස්ථාවක අපිට මේ ලැබෙන කාල සීමාව තුළ, අපි මේ ගන්න කාල සීමාව තුළ අපිට ඔබට යම් උත්තේජනයක් විතරයි ධර්මානුශාසනාවකින් පෙන්වලා දෙන්න පුළුවන්. පරේක්ෂණය කරගන්න ඕනේ තමන්. පරේක්ෂණය හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ කෙලෙස් ප්‍රශ්නය හොයන තැනට, කෙලෙස් ප්‍රශ්නය අවබෝධ කරගන්න තැනට ධර්ම පරේක්ෂණය තම තමන්ගේ පැත්තෙන් කරගන්න ඕන එකක්. ඒක කරගෙන ඉදිරියට යන්න ඔබ මහන්සි වෙන්න. ඒ උදෙසා ඔබ තරුණයෙක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බාල වයසේ ඉන්න කෙනෙක්, ළමයෙක් විදිහට වෙන්න පුළුවන්. ඔබ මැදි වයසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මහලු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. අදාළ වෙන්නේ ඔබ කෙලෙස් ප්‍රශ්නය අඳුන ගන්න. මේ සසර ප්‍රශ්නය අඳුන ගන්න. මේ පේන ඇහෙන දැනෙන හැම සිදුවීමක්ම කමටහනක් කරගන්න දැනට කොච්චර දක්ෂයිද කියන එක. ඒ අර්ථයෙන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ජීවත් වෙන සමාජ සන්දර්භයේ තියෙන එකම පිළිතුර තමයි අද ඉවසීම කියන කාරණාව. ඒ වගේම තමයි කරුණාව, දයාව, මෛත්‍රිය ආදී අර විනාශ වෙමින් යන, හායනය වෙමින් යන මනුෂ්‍ය ධර්මයේ මතු කරගන්න එක, දේව ධර්මයේ මතු කරගන්න එක, යහ ගුණ ධර්ම ටික මතු කරගන්න එක. ඒක මතු කරගෙන සමාජයට ඔබට පුළුවන් විදිහට උපකාර කරන්න. තමන්ව අතහරින තැනකින් ස්වකීයාර්ථය කියන තැනින්, ස්වාර්ථය කියන තැනින්, නැත්නම් ආත්මාර්ථය කියන තැනින් තමන්ව අතහරින තැනකින් අනේකා ගැනත් හිතලා කටයුතු කරන තැනකට කටයුතු කරන්න. ඒකෙදි තමන් ගැනත්, තමන්ටත්, අනුන්ටත් දෙපාර්ශවයටම යහපතක් වෙන, අභිවෘද්ධියක් වෙන අවබෝධයක් සැලසෙන තැනකට ඔබගේ පරේක්ෂණය යොමු කරගන්න පුළුවන් නම් මගේ බුදුහාමුදුරුවෝ පෙන්නපු රාහුල හාමුදුරන්ට දීපු අවවාදය මේ වෙලාවේ මතක් කරනවා. ඒ තමයි රාහුල යම් ක්‍රියාවක් කරන්නට පෙර, කරන මොහොතේ කළාට පස්සේ, වචනයක් කතා කරන්න පෙර, කතා කරන මොහොතේ කතා කළාට පස්සේ, සිතුවිල්ලක් සිතන්නට පෙර, සිතන මොහොතේ සිතුවට පස්සේ ඒ ක්‍රියාව, ඒ වචනේ, ඒ සිතුවිල්ල තමන්ගේ නිවනටත් අනුන්ගේ නිවනටත්, තමන්ට සත්පුරුෂ ධර්මයේ දියුණු කරගන්නත්, ආර්ය ධර්මය අවබෝධ කරගන්නත්, අනෙත් අයට සත්පුරුෂ ගුණ වඩා ගන්නත්, ආර්ය ධර්මය අවබෝධ කරගන්නත් නිවෙන්න උපකාර වෙනවාද කියන තැනින් නිරන්තර විමසන්න රාහුල කියලා. අන්න ඒ විමසීම ඇති කරගන්න පුළුවන් නම් ඉවසීමෙන් යුක්තව, ඉවසීම තුලින්ම ඔය විමසීම දියුණු කරගෙන, ඒ විමසීමෙන්ම තව ඉවසීම කියන ගුණය තුලින් ජීවිත අවබෝධය මතු කරගන්න තැනකට ඔබගේ ජීවන චර්යාව සකස් කරගන්න පුළුවන් නම් මේ සූත්‍ර ධර්මයන්හි විග්‍රහ කරන ගැඹුර, මේ ධර්මය සන්තුෂ්ටිකම, සාන්දිටිකවම අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන මේ මහා ගුණය දරාගත්ත ඒ උතුම් සද්ධර්මය බුදුන් දකින තැනින්ම අවබෝධ කරගන්නට. ඒ කියන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන තැනින්, බුදුන් දැක නිවන් දකින්න කියන තැනින්, ධර්මයේ තුලින්ම බුදුන් දකින්න මහන්සි වෙනවා කියන තැනින්, දහම් අවබෝධයේ තුලින්ම ජීවිත අවබෝධය මතු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වෙන හැමති මහා ශාස්ත්‍රූන් වහන්සේ ගුරුතන්හි තබාගෙන ඒ ධර්ම අවබෝධයටපත් වෙනවා කියන තැනින් ඔබ කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණය කියන කාරණාවට නිරන්තර යොමු වන්න. ඒ වගේම තමයි මේ වගේ සමාජ සන්දර්භයක් තුළ අපි වෙනදාට වැඩි ඉවසන්නට ඕනේ. තව ඉවසීම තීව්‍ර කරන්නට ඕනේ.
ඒ වගේම තමයි විමසීමෙන් යුක්තව කෙලෙස් ප්‍රශ්නේ අඳුන ගන්න තැනට, පැවැත්මේ වැරද්ද අඳුන ගන්න තැනට, මේ සසර ප්‍රශ්නේ දින භයානකකම අඳුන ගන්න තැනට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ උදෙසා කැප වෙන්න. ඒ උදෙසා වෙහෙසෙන්න. ඒ උදෙසා ජීවිතය දෙවනි කළා, දිවි දෙවනි කරලා කැප වෙනවා කියන තැනකින් ඔබට මහන්සි වෙන්න පුළුවන් නම් තරුණ කාලය කියන එක ඔබට දැනුත් පැමිණේවි. ඒ කියන්නේ ප්‍රබෝධමත් තැනකින් ඔබට මේ කෙලෙස් ප්‍රශ්නේ අඳුනගෙන සසර විනිවිද යන තැනකට ඔබට මහන්සි වෙන්නට පුළුවන්. කැප වෙන්නට පුළුවන්, ඒ ගමනේ යන්න පුළුවන්. ඒ උදෙසා මේ තියෙන සමාජ සන්දර්භයට වෛර කරන්නේ නැතුව සමාජ සන්දර්භයට පුළුවන් තරම් උපකාර කරගෙන තමන්ගේ ජීවිත අවබෝධය මතු කරගන්න, සසර අවබෝධය මතු කරගන්නට අද මේ කරපු ධර්මානුශාසනාවත් ඔබ හැමදෙනාටම හේතුපනිශ්‍රය වේවා. බුද්ධානුශාසනාව විවරණය කරන්න යන මේ දේශනාව විවරණය කරන්න යන වෙලාවේදී මගේ අතින් පුංචි හෝ අඩුවක් පාඩුවක් වුණා නම් 10000 වාරයක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කමා කරමි කමාවෙත්වා. කමා කරමි කමාවෙත්වා, කමා කරමි කමාවෙත්වා. අනන්ත සංසාරයේ පුරාවට සිදු කරගන්න යෙදුනා වූ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයන් මුදුන්පත් කරගෙන මටත් ඔබටත් අපි සෑම සිළු දෙනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල විපුල ඵල ප්‍රයෝජන නෙලා ගන්නට, මේ ශාසනය මග නොහැර ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්නට, ජීවිත අවබෝධය මතු කරගන්නට හේතුපනිශ්‍රේ වට පරිසරයේ සැකසේවා. අප්‍රමාදී භාවයේම සැලසේවා. අමා මහ නිවනින්ම නිවි සැනසේවා, සැනසේවා, සැනසේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන්නට යෙදෙනවා. අද දවසේදී සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටමත් සාදු නාදයකින් හෝ සහ සම්බන්ධ වෙලා අනේ හොඳයි කියලා සහ සම්බන්ධ වෙච්ච පෙනෙනු පෙනෙන සෑම සිළු දෙනාටමත් තෙරුවනේ රැකවරණය නොඅඩුව ලැබේවා. හැමදෙනාටම සසර සුවපත්ව උතුම් නිවනින්ම නිවී සැනසෙන්නට මේ උතුම් ධර්මානුශාසනාවද මේ ධර්ම දානමේ පින්කම්ද හේතුපනිශ්‍රේ වේවා. නිවනින්ම නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. හොඳයි පින්වතුනි, අද දවසේදී මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට දායකත්වයේ දක්වලා තියෙන්නේ නම්බර 12 ඒ කවුඩාන පළල්පාර දෙහිවල පදිංචි රසිත ගුණවර්ධන සහ ගයන්ත්‍රී ප්‍රනාන්දු යන දෙපළ විසින් දායකත්වයේ දක්වලා තියෙන්නේ. අරමුණ පෙරුක ගුණවර්ධන පුතුට සහ හිරුණී ගුණවර්ධන දියණියට සැපවත් නිරෝගී දිවයක් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. දායකත්වයේ දරූ දෙපළගේ පරලව සැපත් පියවරුන් වන වීරතිලක ගුණවර්ධන මහතාටත් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාටත් මහපාවන කර්සන් විමල සූරිය මහතාටත් නිවන් අවබෝධ වේවා. ධර්ම දේශනා කරන ලබන දේශකයන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට උතුම් ධර්මාවබෝධයෙන් නිවී සැනසීමටම චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරන්නට දෙනවා. සසර සුවපත් භාවයේ සලසාගෙන සංසාර දුකින් එතර වෙලා යන්නට සුජීවත්ව වාසය කරන මේ සෑම සුළු දෙනාටමත් එයත්ෝ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් එකසේ විහිදී පැතිරී ගලා ගොස් පිහිටා හැම දිනාටම සසර සුවපත් භාවයේ සැලසේවා. අප්‍රමාදයේ සැලසේවා. මේ ජීවිතයේ යථාර්ථයේ යථාබෝධයෙන් දකින්නට, යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්නට, ඒ උතුම් සම්බෝධිය ප්‍රතිවේද කරගන්නට, බුදුන් දකින්නට, දහම් දකින්නට, සංඝුන් දකින්නට තෙරුවනේ රැකවරණේ නොඅඩුව ලැබේවා. අප්‍රමාදයේ සැලසේවා. නිවනින්ම නිවී සැනසීම පිණිසම මේ සියලුම ව්‍යායාමය හේතුපනිශ්‍රය වේවා. නිවනින්ම නිවී සැනසේවා, සැනසේවා, සැනසේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉච්චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතායුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් සද්ධර්මාබෝධයම සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං